ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් සාකච්ඡා කරමින් හිටියේ 16 වන පාඩම් ඒකකයේ වන මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න. එනම් දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න අපි සාකච්ඡා කළා. සාකච්ඡා කළාට වඩා විශ්ලේෂණයක යෙදුණා. අපි ඒකෙදී මේ මාතෘකාව තුලින් අහන ප්‍රශ්නවල ස්වභාවයේ රටාවන් අපි තේරුම් ගත්තා. ලබා දී යුතු පිළිතුරු වල ස්වභාවය සහ ධාරිතාවයන් අපි හඳුනගත්තා. ලැබෙන ලකුණු පිළිබඳ මන අවබෝධයක් ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි අපි ඒ ප්‍රශ්න පදනම් කරගෙන ඉදිරියේදී 20යි 22 20යි 23 වැනි වර්ෂවලට විභාග වලට යොමු වේ හැකි ප්‍රශ්නත් අපි ගණනාවක්ම සාකච්ඡා කළා. මම නිතරම කිව්ව දේ තමයි දැනුත් කියන්නේ ඔබ මේ අපි ප්‍රශ්න සාකච්ඡා කරන එක නිකම්ම ප්‍රශ්නයකට උත්තරේ සාකච්ඡා කිරීමක් කර නොගෙන තේරෙනවද මේ ප්‍රශ්න පදනම් කරගෙන මේ වගේ තව නිර්මාණශීලී ප්‍රශ්න ඔබ නිර්මාණය කරන්න. පිළිතුරුත් ඔබ මේකට ගොනු කරන්න. ලකුණු පරිපාටියත් ඔබම ගොනු කරන්න. ඔබ නොදැනුවත්වම අදාළ පාඩම් ඒකකවල අදාළ විශේෂ සංකල්ප නිවැරදිව මතකයේ රැඳෙනවා. ඔබ කියන්නේ පාඩම් කරන්න විශේෂ ආයාසයක් දරන්නේ නැහැ. තේරෙනවද? ඔබ කරේ ප්‍රශ්න නිර්මාණය කළා ඒකට උත්තර ලියුවක විතරයි. ඒ හරහා ඔබ පාඩම් කිරීමත් නිකම්ම කරලා ඉවරයි. ඒ වාසිය ඔබ අනිවාර්යයෙන්ම ගන්නට ඕනේ. හොඳයි අපි අද පාඩම් පරිච්ඡේදවල තවදුරටත් මේ ප්‍රශ්න විග්‍රහ කරලා ඉදිරි විභාගයේදී 20යි 22 20යි 23 දී නිර්වුල් ලෙස ඒ වගේම පීඩනයකින් තොරව බොහොම සැහැල්ලුවෙන් ඒ වගේම විශ්වාසයෙන් පිළිතුරු ලියලා අවශ්‍ය මුළු ලකුණු ධාරිතාවයම ලබා ගන්න අවශ්‍ය ශක්තිය අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු සඵල කරමින් අද මුලින්ම කතා කරනවා 2015 විභාගයට යොමු වෙච්ච ප්‍රශ්න. බොහොම මෑත කාලීන ප්‍රශ්න නෙමෙයි. 7 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. 7 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 පුංචි කේස් ස්ටඩි එකක් දීලා තියෙනවා. කමල් සහ සරත් අලෙවි නියෝජිත තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වුණා. ඒ කියන්නේ සේල්ස් රෙෆ් ලා කියන්නේ සේල්ස් රෙෆ් අලෙවි නියෝජිත. කමල් සහ සරත් අලෙවි නියෝජිත තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණා. කමල් අධ්‍යාපන ලබා ඇත්තේ 8 ශ්‍රේණිය දක්වා පමණයි. කමල් ඒතරම් ඉගෙනගෙන නැහැ එහෙනම්. පමණයි. සරත් උසස් පෙළ විභාගයේ සමත් වී සිටි නමුදු සම්මුඛ පරීක්ෂණයේදී අදාළ තනතුරු සඳහා කමල් තෝරා ගන්නා ලදී. ඒක පුදුම වැඩක් නේද? එතකොට කමල් අධ්‍යාපන ලැබුවේ 8 ශ්‍රේණිය දක්වා විතරයි. සරත් උසස් පෙළත් සමත්. නමුත් එයාව නෙමෙයි තෝරගත්තට පස්සේ කෙනා. බලමු මොකද කියලා. මෙහිදී කමල්ව තෝරා ගැනීම සඳහා බලපානු ලැබූ කරුණු 4ක් පැහැදිලි කරන්න. පැහැදිලි කිරීම සහිත එක් කරුණකට ලකුණු එක බැගින් ලකුණු 4ක් දීලා තියෙනවා කරුණු 4ටම. පැහැදිලි කිරීම නැතිනම් ලකුණු අනිවාර්යයෙන්ම එකයි. මේක පැහැදිලි කරන්නම ඕනේ. තේරුණාද? එතකොට මේකෙදි කියන්නේ දැන් හරිනම් උගත්කමින් වැඩි කෙනා පළපුරුද්දෙන් වැඩි කෙනා අපයි තෝරගන්නේ මෙතන උගත්කම ගැන සලකලා නැහැ. A level පාස් එක් කෙනාව බඳවගත්තේ නැහැ. සේල්ස් රෙෆ් කෙනෙක් වශයෙන් 8 පාස් එක් කෙනා බඳවගත්තා. එයාව තෝරගන්න හේතු මොනවද හේතු? හේතුත් තියෙනවා. මොකද්ද හේතු? එකක් තමයි ආකල්ප. තේරුණාද? ඒ කියන්නේ රැකියාකල්ප. attitudes of job. රැකියා ආකල්ප. දැන් යම්කිසි රැකියාවක් කෙරෙහි යම්කිසි කෙනෙක් දරන මත තියෙනවනේ ඒ තමයි රැකියා ආකල්ප කියන්නේ. ඒවා සුභවාදී මත වෙන්න පුළුවන් අසුභවාදී මත වෙන්න පුළුවන්. අපි හිතන්නේ මේ සුභවාදී මත කියලා. සුභවාදී ආකල්ප. දැන් කමල්වනේ තෝරගත්තේ. ඔව්. දැන් සරත්ත වඩා කමල් තුල මේ අලෙවි නියෝජිත තනතුරු සඳහා සුභවාදී ආකල්ප තියෙන්න පුළුවන්. තේරුණාද? දැන් අපි හිතමු ඉන්ටර්විව් එකේදී සම්මුඛ පරීක්ෂණයේදී සමහරට සරත්ගෙන් අහන්නේ කියන්නේ A level පාස් එක කියන සරත්නේ. සරත්ගෙන් අහන්නේ නැතු ඔබ ඇයි මේ සේල්ස් තනතුරු ඉල්ලන්නේ? කියන්න පුළුවන්. මම ඇත්තටම රැකියාවක් නෑ මට ගොඩක් ආර්ථික ප්‍රශ්න තියෙනවා ඒකයි ඉල්ලුවේ.
ඔබ මීට පෙර මේක කරලා තියෙනවද? කවදාකවත් නැහැ. ඔබ මේකට ඇත්තටම කැමතිද? එහෙම විශේෂ කැමැත්තකුත් නැහැ. මං ඉතින් මූලිකවම ඉතින් මොන හරි රැකියාවක් කරන්න ඉපේ. ඒකයි මම ඇප්ලයි කරේ. අන්න ඒ ටික කිව්වම හොඳටම ඇති. ඒ කියන්නේ යාට මේ මොකද අලෙවි නියෝජිත සම්බන්ධයෙන් කිසිදු ධනාත්මක ආකල්පයක් නැහැ. ආකල්පයක් නෑ. එන්නේ රැකියාවක් නැති නිසා. හැබැයි යාට සුදුසු රැකියාව මේ නොවේ නම් එහෙනම් යාට සුදුසුම රැකියාව ලැබුණු දවසට යා මේ රැකියාව දාලා යනවා. කියලා බෝඩ් එක තීරණය කරනවා. ඒ නිසා තමයි මේවා කපලා දැම්ම. සරත්ව කපලා දැම්ම. කමල්ගෙන් ඔනුත් ඔය ප්‍රශ්න අහන්නේ නැතිනේ. කමල් කියන්නේ මම කොහොමත් මේ රැකියාවට තමයි කැමති. මම මේට පෙර මේ වගේ ආයතන දෙකක වැඩ කරලා තියෙනවා. මොකද මේක ඇත්තටම අලෙවි නියෝජිත කියන්නේ විශාල මෙහෙවරක් කරන කෙනෙක්. එයා ව්‍යාපාරයට ලාභ උපදවා දෙන්නේ. මම කැමති මම වෙහෙස මහන්සි වෙලා මගේ දක්ෂතා එක්ක මම ආයතනයට ලාභ උපදවලා දෙන්න. මොකද මේ රස්සයෙන් මට සතුරු වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යම අපි තුමු කාර්යාලයක වැඩ කරන තනතුරකට හිරුණොත් එහෙනම් මම කෙලිම කාර්යාලය තුල මේසේ ළඟ පුටුවක් තියාගෙන මම ලියන උච්චරයි. මට දැනෙන්නේ මම ලබා දෙන සේවයෙන් ආයතනයට කොච්චරක් ප්‍රතිඵල එයිද කියලා. නමුත් රෙෆ් කියන්නේ මම තමයි විකුණන්න යන්නේ. මම තමයි ගනුදෙනු කරවන්න මුණ ගැහෙන්නේ. මම තමයි වෙළෙන්දු මුණ ගැහෙන්නේ. මගේ හැකියාව, මගේ දක්ෂතාව මත මම කියන දේවල් එක්ක ඒගොල්ලන්ට මිලදී නොගෙන ඉන්න බෑ. ඒ නිසා හැම සතියෙම ඒගොල්ලෝ මගේ මිලදී ගන්න පුරුද්දක් ඇති කරගන්නවා. එතකොට මගේ වෙහෙස මහන්සියෙන් තමයි ඒ තත්ත්වෙ මං ලබා දෙන ආයතනය. මං කැමතියි ඒකට. අන්න එයාට රැකියා කල්ප හොඳයි. එයාගේ රැකියා කල්ප එහෙමනම් හොඳයි. තේරුණාද? ඒ නිසා තමයි ඒව බඳවගත්තේ. එහෙනම් එතකොට ඒක චුට්ටක් හයිෆන් එක දාලා ලියන්න ඕනේ මේ වගේ. රැකියාවට ඇති ඉහළ ලැබියාව තුලින් ධනාත්මක මත පැවතීම. ඒ නිසා තමයි මම සිලෙක්ට් කරේ. දෙවැනි එක තමයි පළපුරුද්ද. පළපුරුද්ද. ඒ කියන්නේ දැන් සරත්නේ කැපුණේ සරත්ත A-level තිබුණට සරත්ත පළපුරුද්ද නැහැ. මෙයා වර්ෂ කීපයක් ආයතන කීපයක වැඩ කරලා අත්දැකීම් තියෙනවා. මෙයා පළපුරුදු කෙනෙක්. මෙයාට ඒකේ සර්විස් ලෙටර් එකක් දීලා තියෙනවා. ඒ සර්විස් ලෙටර් එක මෙයාට හොඳින් වර්ණනා කරලා තියෙනවා. සමහරට ආයතන දෙකම හදිසියේ වැහිලා ගියා. ඒකයි රැකියාව නැතුනේ. මෙයා මේ රැකියාවෙන් එළවලා නෙවෙයි. එහෙනම් මෙයාට අනිවාර්යයෙන්ම අත්දැකීම් තියෙනවා. එහෙනම් මෙයාගෙන් අපිට වැඩ ගන්න ලේසි. ඒ නිසා තමයි මම සිලෙක්ට් කරගන්නේ. එහෙනම් අදාළ කර්මාන්තය තුල වසර කීපයක පළපුරුද්ද තුලින් ඇති අත්දැකීම් නිසා. උන්වගේ පැහැදිලි කරාම ඇති කෙටි. තුන්වෙනි එක sannivedana හැකියාව. sannivedana හැකියාව. දැන් සමහර අයට කතා කරන්න බෑනේ. අපි කියනවා ගොළුෝ කියලා. එහෙම කියනවනේ. තේරෙනවද? දැන් මම පුංචි කාලේ අපේ ගම් පළාතේ නියෝජනය කළ මන්ත්‍රී ධූරේ නියෝජනය බොහොම වැදගත් මහත්මයෙක්. එයාට ගැමේ වැසියෝ කියන්නේ ගොළුවා කියලා. මොකද එයාට හොඳ කතාවක් කරන්න බෑ. හැමදාම ස්ටේජ් එකේ කතා කරන අන්තිමට විනාඩි 2යි 3යි. මේ අර මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න
මිනිස්සුන්ගේ සිත වසඟ කරගන්න සිත් ගන්නාසුළු කතා පවත්වන්න බෑ. තේරෙනවද? ඉතින් අපි කියන්නේ ගොළුව කියලා. ඒ වගේ දැන් මේ සමහරට මෙයා උසස් පෙළ තියාලා කැපුණේ මෙයාට sannivedana හැකියාව නැහැ. දැන් ඉන්ටර්වයුව බෝඩ් එකේදී යම් ප්‍රශ්න අහනකොට අපට දෙන්න පුළුවන් ඒවට ඒ විනිවිද භාගයෙන් යුතු උත්තර. තේරෙනවද? ඒ කියන්නේ මනා sannivedanayak ඇති වුණ ආකාරයෙන් ඒ හැකියාව මෙයාට තිබුණේ නැහැ. අරයට තිබුණා. ඒ නිසා යාගේ උසස් පෙළ නැති වුණත් අටපාස් පමණක් වුණත් යාව ගත්ත වෙන්න පුළුවන්. එහෙමනම් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවේ තමන්ට වඩා කාර්යක්ෂම ලෙස තොරතුරු sannivedanaya කිරීමේ හැකියාව තහවුරු කළ නිසා. ඊළඟට තවත් අපට හේතු කියන්න පුළුවන්. තව එකක් තමයි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය. මොකද්ද? සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයන්ගේ පක්ෂපාතීත්වය සමහරට බලපානවා. දැන් මේ උසස් පෙළ මෙයා සමත් වුණත් මෙයාගේ අවැතුම් පැවතුම් අනුව මෙයාගේ බාහිර පෞරුෂත්ව ලක්ෂණ අනුව මෙයාට තරම් වැඩි කැමැත්තක් නැති වෙන්න පුළුවන්. තේරුණාද? අරය ඇත්තටම එයාගේ බාහිර පෞරුෂත්ව ලක්ෂණ අනුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය එයාට පක්ෂපාතී වුණා වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් අයගේ සම්බන්ධකම් මත ඉල්ලීම් මත පක්ෂපාතී වුණා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පක්ෂපාතී වුණොත් එහෙම උසස් පෙළ පැත්තක දාලා මෙයාගේ වැඩේ කරගන්න පුළුවන් නම් මෙයාව තෝරගන්න ක්‍රියාත්මක වෙනවා. එහෙනම් පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයින් පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයින් කමල් වෙත දක්වන ලද පක්ෂපාතීත්වය ඊට පස්සේ පස්වෙනි එක සමහරට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට මෙයා මුහුණ දුන්න ආකාරය හොඳ වෙන්නේ නැති. කමල්ට වඩා කමල් සමහරට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සමහරට ගොළු වෙනවා. සමහර අපිට දැන් කියනවනේ ඉන්ටර්වයුව බෝඩ් ගිහලා වෙලා ගොළු වෙලා තියෙනවා. හීන්දාඩි දානවා. කලන්ත දාන්නෝ ගැවිලා තියෙනවා. කරකැවෙන්නෝ ගැවිලා තියෙනවා. තේරුණාද? දැන් සමහර අපි අත්දැකීම් තියෙනවා. නමුත් මෙයා අටපාස් වුණාට මෙයා හරි සමාජශීලී. සමාජශීලී කෙනෙක් වශයෙන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හමුවේ හොඳින් මුහුණ දුන්නා. හොඳින් උත්තර දුන්නා. ඒ නිසා මෙයාව අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරගන්න ඇති. එහෙනම් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් අයුරු. ඒ කියන්නේ මොකද්ද? කමල්ට වඩා ඒ කියන්නේ චකිතකින් තොරව අනික විශ්වාසයෙන් දැන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ටිකක් අපි කියන්නේ ඇඹරෙනවා කියලා ඇඹරෙනවා. ගොත ගැහෙනවා. ටිකක් දාඩිය දානවා. අපි කියන හීන් දාඩිය කියලා එකට තේරෙනවද? එහෙම වෙන්න බෑ. කිසිම චකිතයකින් තොරව විශ්වාසයෙන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවේ අහපු ප්‍රශ්නට පිළිතුරු දුන්න. ඒකම හේතු වෙන්නේ නැති මේවා සිලෙක්ට් වෙන්න. එහෙනම් කිසිදු චකිතයකින්
කිසිදු චකිතයකින් තොරව විශ්වාසයෙන් චකිතයකින් තොරව විශ්වාසයෙන් පරීක්ෂණයට පෙනී සිටීම නිසා. තවත් එකක් ප්‍රදාන්න පුළුවන්. ඒ තමයි මෙයා දැන් කමල් උසස් පෙළ තිබුණ වුණත් එයාට මේ රැකියාව සම්බන්ධ වැඩි විශ්වාසයක් නෑ. ලොකු උනන්දුවක් නෑ. තේරුණාද? එයා බොහෝ වෙලාවට රැකියාවක් නැතිකමට තමයි ආවේ. එතකොට කමල් එහෙම නෙවෙයි. කමල් ආවෙම ඇත්තම රැකියාවක් පිළිබඳ ලොකු විශ්වාසයකින් ලැබියාවකින්. තේරුණාද? දැන් අර ජොබ් එකක් මොන හරි ජොබ් එක ගෙදර ඉන්න බෑ. ජොබ් එකක් ඕන කියන විශ්වාසයෙන් ආපු කෙනානේ සරත්. නමුත් කමල් එහෙම නෙවෙයි. කමල් මේ ජොබ් එකට හොඳ විශ්වාසයෙන් ආවේ. කොච්චර දැහුවොත් මෙයා මේ ආයතනය ගැන ගොඩක් හොඳට කරුණු විමසලා ආයතනයේ ඉතිහාසය හිස්ටරි එක මේ දක්වා ආපු ගමන් මඟ සියල්ල. තේරුණාද? සමහර මෙයාගේ ඉන්ටර්වියු එකේදී මෙයා සමහර අහනවා නෝර්ලී බ්‍රාන්ච් එකත් මෙහෙමද මේකටම අනුබද්ධයි නේද? ඔව් ඔබ දන්නේ කොහොමද ඒක? නෑ මම විස්තර දන්නවා මේ ගැන. එතකොට ජැෆ්න වල තියෙන ඔයාලගේ ෆ්‍රැන්චයිස් එකක් නේද? කොහොමද ඔයා දන්නේ? මම ඒකත් හොයලා බැලුවා. අන්න එතකොට දන්නවා මේ බෝඩ් එකේ ඉන්න අය මෙයා තමයි මේ ජොබ් එකට ගැලපෙන්නේ. මෙයා බලන ආයතනය ගැන හොයලා ඉවරයි. තේරුණාද? එහෙමනම් ආයතන දැනීම කියන්නේ ආයතනයේ ඉතිහාසය ගමන් මඟ නිමෙවුම් වෙළඳපොළ ආදී අංශ පිළිබඳව දැනුමක් පැවතීම. මේකත් බලපානවනේ. දැන් සේල්ස් රෙෆ් කෙනෙක් කිව්වම එයා ටිකක් නෙවෙයි ගොඩක්ම ප්‍රසන්න කෙනෙක් වෙන්න ඕනේ. අපි කියන්නේ ප්ලෙසන්ට් කියලා. අප්‍රසන්න කෙනෙක් වෙන්න බෑ. අප්‍රසන්න කෙනෙකුට මේ සේල්ස් රෙෆ් කෙනෙක්ගේ රැකියාව ගැලපෙන්නේ නැහැ. මොකද නිතරම ගනුදෙනු කරු මුණ ගැහෙන්න ඕනේ. මුණ ගැහුවම ගනුදෙනු කරුට පේන්න ඕනේ බොහොම ප්‍රසන්න ප්‍රියජනක චරිතයක්. ඒ බව දැක්කේ කාගෙන්ද? සරත්ගෙන් නෙවෙයි කමල්ගෙන්. ඒ නිසා තමයි අටපාසුන තේව ගන්න නැත්තේ. එහෙනම් සාපේක්ෂව ප්‍රියජනක ප්‍රසන්න පෞරුෂත්වයකින් යුක්ත වීම. සාපේක්ෂව ප්‍රියජනක ප්‍රසන්න පෞරුෂත්වයකින් යුක්ත වීම. ඒකත් ප්‍රධාන වශයෙන්ම බලපෑවා මෙයාට ක්වොලිෆිකේෂන් අඩු වුණත් සරත්ට වඩා මේ කමල්ල මේකට සිලෙක්ට් වෙන්න. ඊළඟට 8 වෙනි එක භාෂා දැනීම. දැන් සරත්ත වඩා කමල්ට භාෂා දැනීම අතින් ප්‍රවීණේ. 8 පාස් වුණාට එයාට පුළුවන් සිංහල කතා කරන්න පුළුවන්, ලියන්න පුළුවන්. දෙමළ භාෂාවත් පුළුවන්, ඉංග්‍රීසිත් පුළුවන්.
මේ භාෂා තුන ගැනම එයාට චතුර ලෙස ෆ්ලුවෙන්ට් කතා කරන්න පුළුවන්. ඒක ඇඩ්වාන්ටේජ් එකක් නෙවෙයිද? අතිරේක ඇඩ්වාන්ටේජ් එකක් නෙවෙයිද? රෙෆ්ට බලපාන හේතුව. ඒතර දැන් ද්‍රවිඩ ගනුදෙනුකරුවෝ මුස්ලිම් ඒ වගේම ද්‍රවිඩ පුරවැසියන් දෙගොල්ලොම දමිළ භාෂාව හසුරුවනවනේ. ඒ නිසා දමිළ භාෂාව පිළිබඳ නිපුණත්වයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් නම් මුස්ලිම් සහ දමිළ ගනුදෙනුකරුවෝ ළඟට ගිහිල්ලා පුළුවන් ආකර්ෂණීය භාවය පහසුවෙන් ලබා ගන්න කතාවෙන් ඒ කතාව දන්නවනේ. තේරෙනවද? මේ භාෂා තුනම පුළුවන් එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් මෙතනට. සේල්ස් රෙෆ් මොකද නිතරම කස්ටමර්ස්ලා මුණ ගැහෙනවා. කස්ටමර්ස්ලාට කතා කරන්න ඕනේ. කස්ටමර්ස්ලාගේ හදවතට කතා කරන්න ඕනේ. කතා කරන්න යාට භාෂාව පුළුවන් වෙනවා. භාෂා තුනක්ම දන්නවා. අපේ රටේ අත්‍යවශ්‍ය භාෂා තුනනේ තේරුණාද? එහෙමනම් අන්නේ භාෂා හැකියාව නිසා මෙයා උසස් පෙළට ගියේ නෑ 8 පාස් විතරයි. නමුත් භාෂාව පුළුවන්. සමහර ලියන්න බැරි වෙන්න පුළුවන්. කතා කරන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ලේසි. මොකද සේල්ස් රෙෆ් කෙනෙකුට එක එක ජාතීන් ළඟට යන්න වෙනවා. තේරුණාද? එහෙමනම් සිංහල දමිළ ඉංග්‍රීසි භාෂා දැනීම මත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම වඩාත් පහසු නිසා. මෙන්න මේ වගේ සුවිශේෂී හේතු නිසා තමයි මෙයාට 8 පාස් කෙනාව මේකෙදි තෝරගන්න ඇත්තේ. උසස් පෙළ සමත් කෙනා තෝර නොගත්තෙත් මොකද මෙයාට මේ කුසලතාවයක් නැහැ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. රෝමි ලකන් 4 වෙනි ප්‍රශ්නේ වශයෙන් ආවේ. මානව සම්පත් කළමනාකරණ කාර්යයන් දෙකක් මත පදනම් වී ඇති පහත වගුවෙහි අදාළ ස්ථානයෙන් සඳහා එක් කරුණ බැගින් සඳහන් කරමින් සම්පූර්ණ කරන්න. පිළිතුරු සඳහා පහත දැක්වෙන ආකාරයේ වගුවක් භාවිතා කරන්න. හරිනේ? මේ කාර්යයන් දීලා තියෙන කාර්යඵල ලැබීම අනිත් එක පුහුණුව සංවර්ධනය. ඒකේ වාසිය අවාසි දීලා තියෙන සංවිධානයේටයි සේවකයින්ට දෙගොල්ලන්ට. දැන් උදාහරණයක් වශයෙන් කාර්යඵල ලැබීමේ වාසි ලියන්න ඕනේ සංවිධානයට එකක්, සේවකයින්ට එකක්. කාර්යඵල ලැබීමේ අවාසි ලියන්න ඕනේ සංවිධානයට එකක්, සේවකයින්ට එකක්. ආදි වශයෙන්. තේරෙනවද? මෙතන ඉඩ මදින් ලියන්න. මේ වගේ වගුවක් තමයි භාවිතා කරන්න කියන්නේ. විභාගෙ දුපුර පුළුවන්. තනිකර පිටුවක් දෙයක් කරලා ලියන්න පුළුවන්. අපි අර මේ ස්ලයිඩ් ක්‍රමයේදී මේක ටික අපහසු නිසා මම කැලි වෙන් කරගත්තා. ඒතර මෙතන අහන්නේ එක් කරුණක් බැගින් මෙතනට එකයි. මෙතනට එකයි මෙතනට එකයි ඕන මෙතනට එකයි මෙතනට එකයි. තේරෙනවද? මෙතනට එකයි මෙතනට එකයි. කොහොමද ඉල්ලන්නේ? එහෙනම් මුලින්ම මෙන්න කාර්යඵල ලැබීමේ වාසි. මේ පැත්තේ වාසි. එකක් තමයි සංවිධානයේට. මේ අහන මුළු සංවිධාන වාසි එකයි ඕනේ 6ක්ම දීලා තියෙනවා. ඔබ කැමති එකක් ලියන්න පුළුවන්. නමුත් මේක දැන් කාර්යඵල ලැබීමේ වාසිය විතරක් ඇහුවොත් දෙක බැගින් ලියන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. දැන් මේක අර පැත්තත් අහනවනේ තව පැත්තක්. ඒ නිසා තමයි එක බැගින් ඉල්ලන්නේ. එතකොට උත්තර කොටස් 8ක් නේ. මෙතන 4යි මෙතන 4 8ක් 16ක් අහන්නේ කවදාවත්. සංවිධානයේට කාර්යඵල ලැබීම මතකනේ performance appraisal නැත්නම් evaluation. කාර්යඵල ලැබීම කරාම පුහුණු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම. අන්න එකක් මෙතන ලියන්න පුළුවන්. පුහුණු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගන්න පුළුවන්. කාර්යඵල ලැබීමේදී තමයි තේරෙන්නේ සේවකව අවංකයි. නිකන් ඉන්නේ නැහැ වැඩ කරනවා. හැබැයි වැඩ වරද්දගත් අවස්ථාව වැඩි. පුහුණු නැතිකම. එහෙනම් පුහුණුවක ලබා දෙන තීරණය කරනවා. දෙවැනි එක තමයි උසස් කිරීම මාරු කිරීම පිළිබඳව තීරණය කිරීමට. මේක වඩා හොඳයි තීරණය කිරීම නැතුව උසස් වීම සහ මාරු කිරීම යුක්ති සහගත ඉටු කිරීමට. ඇයි යුක්ති සහගත ඉටු කරන්න නම් උසස් වීමක් දෙන්න හොඳම සේවකයන්ට. ඉහළම කාර්ය සාධනයක් තියෙන අයට. තේරුණාද? ඒ වගේම මාරු කිරීමක් කරනවා නම් දඩුවම් මාරු කිරීමක් කාර්ය සාධන අඩුම කෙනාට තමයි මාරු කරන්නේ. ඈතර යන්නේ. ඊළඟට විනයානුකූලව කටයුතු කිරීමට. විනයානුකූලව කටයුතු කරන්න මඟ පෙන්වීමක් අනිවාර්යයෙන්ම කාර්යඵල ලැබීමේදී කරනවා. ඇයි හැමෝම දැන් අපි විනයානුකූලව ටිකක් ඉවසීමෙන් කැප වෙලා වැඩ කරොත් අපිට ඊළඟ අවුරුද්ද මේ සම්මානය ගන්න පුළුවන්.
ඊළඟට වැටුප් වර්ධක හඳුනා ගැනීමට. කියන්නේ වැටුප් වර්ධක ලබා දෙන්න ඕනේ දක්ෂයින්ට. එහෙනම් දක්ෂයෝ කවුද? වැටුප් වර්ධක අයින් කරන්න ඕන දක්ෂයන්ගේ. එහෙනම් ඒගොල්ලෝ කවුද? ඊළඟට පැවරූ කාර්යන තරමුණු ඉටු වී ඇද්දැයි දැන ගැනීමට හැකිවීම. තේරුණාද? පැවරූ කාර්යයන් නිසියාකාරව ඉටු වෙලාද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. කාර්ය සාධනෙ මෙන්නම්. මොකද අපි දිනකට එක් සේවකයෙක් ඒකක 50ක් හදන්න ඕන කියලා අපේ තියෙන නිෂ්පාදන ඉලක්කයක්. තේරුණාද? එතකොට එහෙනම් කාර්යඵල ලැබීමෙන් පේන 55ක් වෙන දින ප්‍රශ්නයක් නැහැ. ඉලක්කය 50යි 55ක් දීලා තියෙනවා. 57ක් දීලා තියෙනවා. 58 51 නැවත 62 ඇවරේජ් එක වශයෙන් 57ක් වෙලා තියෙනවා. හොඳයි කියන්නේ. ඊළඟට සේවක කාර්යඵල වැඩිවීම තුළින් ආයතනයේ කාර්යඵල වැඩිවීම. තේරුණාද? සේවක කාර්යඵල වැඩිවීම තුළින් ආයතනයේ කාර්යඵලත් මොකද ඉහළ ගියා. ඒ තමයි වාසි. ඒතර මේ වාසි කොතනද? මෙන්න මෙතනට. සංවිධානයේට. අපි බලමු එහෙනම් ඊළඟට වාසි ඇත්තේ අවාසි බලමු නේ. නෑ. වාසි සේවකයන්. දැන් අර පෙන්නුවේ මේ පෙන්නුවේ වාසිතික සංවිධානයේට මේ පෙන්වන්නේ ඊට පස්සේ කාටද? සේවකයින්ට. සේවකයට. සේවක පළදාවත් ඉහළ යනවා. සේවක පළදා මොකද සේවකයෝ දන්නවා අපිව අධීක්ෂණය කරනවා. අපිව කුසලතාවයකට ලක් කරනවා. අපි මහන්සියලා වැඩ කරනවා. පළදායිතාව වැඩි. අනිත් එක සේවක අභිප්‍රේරණය ඇතිවීම. කොහොමද සේවකයෝ කාර්යඵල අගයනවට කැමති? දක්ෂය කැමති. අදක්ෂය කැමති නෑ. හොරු කැමති නෑනේ. ඒක දක්ෂයනේ වැඩි. එහෙනම් අනිවාර්යයෙන් මේ නිසා කාර්යඵල ඇගීමක් කරනවා. අපිව අප්‍රීෂিয়েට් කරනවා, ප්‍රශංසා කරනවා, සුබපතනවා. තේරුණාද? ඒ ඔක්කොම මගින් මොකද අපි අනිවාර්යයෙන්ම සොකී කැමැත්තෙන් වැඩ කරන්න පෙළඹෙනවාමයි. තුන්වෙනි එක තමයි පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම. පුහුණු අවශ්‍යතා හඳුනා ගන්න පුළුවන් සේවකයට. සේවකයා දන්න මම ගොඩක් කොච්චර මැරීගෙන කරාද? මීටත් වඩා මම කොහොමද කරන්නේ? එහෙනම් දන්න ඔයාගේ මොකක් හරි අඩුපාඩු වෙයි. එයා නවීන උපකරණ සහිත පරිගණක මෘදුකාංග සහිත මේවලම් යන්ත්‍රෝපකරණ තියෙනවා. ක්‍රියාත්මක වෙන්නේ. තේරෙනවද? එහෙනම් අන්න ඒ සඳහා අපිට පුහුණුවක් නැහැ. මම පුහුණුවක් ගත යුතුයි. එහෙනම් මම පුහුණුවක් ඉල්ලුම් කළ යුතුයි කියලා තැනට වැටෙන්නේ එයින් පස්සේ. අනික ස්වයං 탁සේරුවක් ලැබීම. මට මා ගැනම 탁සේරු කරගන්න අවස්ථාව ලැබෙනවා. තේරුණාද? අනිත් එක සේවකයාට තම රැකියාව සුරක්ෂිත වීම, ස්ථිර වීම හා පැවැත්ම තහවුරු වීම. ඒ කියන්නේ කාර්යඵල ගැනීමට ලක් කරලා එයා දක්ෂයෙක් කියලා තෝරගත්තම එයාට තමයි උසස් වීම හම්බෙන්නේ, වැටුප් වර්ධක හම්බෙන්නේ. තේරුණාද? එහෙනම් ඒ රැකියාව සුරක්ෂිත වෙනවා, ස්ථිර වෙනවා, පැවැත්ම තහවුරු වෙනවා. අනික් අතර උසස් වීම ලබාගත හැකි වීම. බොහොම ලේසියෙන් නිකම් උසස් වීම ලැබෙන්නේ නැහැ. තේරෙනවද? එහෙම උසස් වීම ලැබෙනවා නම් මමත් ගිහිල්ලා එකක් ඉල්ල ගන්නවා. එහෙම දෙන්නේ නැහැ. තේරෙනවද? ඒ කියන්නේ උසස් වීම දෙන්නේ උසස් වීමේ වැඩ පිළිවෙල දියත් කරමින් ඉන්නව නම් වැඩිම ලකුණු ගන්න අයට තමයි මේක දෙන්න ඕනේ. වැඩිම ලකුණු ලැබෙන්නේ කොහොමද? වැඩිම කාර්ය සාධනයක් තියෙන අයට. තේරෙනවද? ඔන්න වගේ වාසිත් තියෙනවා. ඔව් ඊළඟට අපි බලමු අවාසි. දැන් මේ කතා කරේ වාසිනේ. තේරෙනවද? කාර්යඵල ලැබීමේ වාසි වගේම අවාසිත් තියෙනවා. සාමාන්‍යයෙන් අවාසි අහන්නේ කලාතුරකින්. මම හිතන්නේ මේ දෙවෙනි වතාව අපට හම්බුනේ. තේරුණාද? අපි ඒ නිසාම අපි ඒකටත් සූදානම් වෙන්න ඕනේ. මොකද ගොඩක් වෙලාට ළමයි ඒ වගේම ගුරුවරු දෙගොල්ලම මේ කාර්යඵල වල වාසි කතා කරනවානේ. පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එක හොඳයි කියන මතේ. නමුත් ඒක නරක පැත්තකුත් තියෙනවානේ. තේරුණාද? ඒකත් අපි ඔළුවේ තියාගන්න ඕනේ. මේ තියෙන එක තමයි වාසි සංවිධානයේට මුලින්ම. කාර්යඵල අඩු සේවක අතෘප්තිය නිසා නිෂ්පාදන ඵලදායීතා අඩු වීම. ඒකට ඒ කරුණු ලකුණු භාගයයි. අවාසි ගොඩක් පෙන්වන්න බෑ. ඒකේ එකම අවාසි ඕකනේ. දැන් කාර්යඵල ලැබීමක් කරන්නේ නැත්නම් සමහරට සේවකයෝ පොදුවේ වැඩ කරනවා. දක්ෂයොත් වැඩ කරනවා, අදක්ෂයොත් ඒගොල්ලොත් එක්කම එල්ල කොහොමද වැඩ කරනවනේ. සමහරට කැපවීමෙන් වැඩ කරන දක්ෂ සේවකයා අර අදක්ෂයාගෙන් නැත්නම් කැපවීම අඩු කෙනාගෙනුත් වැඩ ගන්න දන්නවා. ඒතර එයාගෙනුත් යම්කිසි දායකත්වයක් ලැබෙනවා. නමුත් කාර්යඵල ලැබීම කරලා කාර්යඵල අඩුයි කියලා හයිලයිට් වුණාම හඳුනාගත්තම මේ සේවකයා මොකද වෙන්නේ? අතෘප්තියටපත් වෙනවා. ඒ සේවකයා තවදුරටත් උදාසීන වෙනවා. ඒකේ ප්‍රතිඵලය පෙරටත් වඩා අඩු ශ්‍රමදායකත්වයක් තමයි ලැබෙන්නේ. අන්න එහෙම අවශ්‍යයක් මේකේ තියෙනවා ආයතනයේට. තේරෙනවද මම කියන එක? එතකොට කාර්යඵල ලැබීමක් නොකළ නම් සමහරට කාර්ය සාධනේ අඩු කෙනත් සමහරට මේ සාමාන්‍ය මට්ටමේ හරි වැඩ කරගෙන යනවා. දැන් ඒකත් නැති වෙනවා කියන එකයි මේ කියන්නේ. නේද? එහෙම දෙයක්
තියෙනවා. අර Tamanට මෙතනද අපේ තම අඩුපාඩු පේන අපි කොච්චර වැඩ කළත් අපි වැඩ කරනවා කියලා පේන්නේ කොහොමත් ඉතින් හැමදාම මුල ඉඳන් අපිට කැපිල්ල තමයි දැම්මේ. ඔය වගේ අර ඍණාත්මක මානසිකත්වයක් එනවනේ. අන්නේ අඩුපාඩු විතරක් මේකේ තියෙනවා. නැත්තම් වාසි තමයි මේකේ වැඩි. ඊට පස්සේ සේවකයාට ඇගේම් ක්‍රමයේ මත දක්ෂතාවයටපත් වීම. අන්න එහෙම එකක් තියෙනවනේ. සමහරට ඇගේම් ක්‍රමය අනුව දක්ෂතාවයටපත් වෙනවා. දැන් නිදුසුනක් වශයෙන් මම මෙහෙම කියන්නද? මේ ළඟදී මම දන්න දුවක් ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් තියෙන. එයා එක්තරා විශ්වවිද්‍යාලයක ඇසිස්ටන්ට් ලෙක්චරර් පෝස්ට් එකට ඇප්ලයි කරනවා. ඊට පස්සේ එයා මම දන්න කෙනෙක් බෙස්ට් ටීචර් නෑගේ. එතකොට එයාට ඒ කැම්පස් එකේ මම හිතන්නේ පීඨාධිපති ඩීන් සහ තව සීනියර් ලෙක්චරර්ස් දෙන්නෙක් තුන් දෙනෙක් ඉස්සරහා කිසියම් පාඩමක් දීලා කියලා දෙනවා විනාඩි 10ක් උගන්වන්න කියලා. උගන්වනකොට මෙයා චුට්ටක් ඉගෙනනවලු දාඩිය දැම්මලු. නිකන් කන් අගුල් වැටලා වගේ. තේරෙනවද? ෆේන්ට් වෙන්න වගේ ඇඟ වෙවුලන්න ගත්තලු. පස්සේ ඒගොල්ලන්ට තේරුණාලු මෙයාට අපහසුයි රයිට් කමන්නේ ඇති කියලා වරිණ කිව්වා. මොකද උනේ? එතන එයාව අගයන්න පාවිච්චි කරපු ක්‍රමේ වැරදි. දැන් පීඨාධිපති ඇතුළු සීනියර් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මණ්ඩලයක් හමු එහෙම උගන්වන්න කිව්වම ප්‍රශ්නයක් දැන් ඒක ඇත්තටම යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් වගේ ළමයි 10ක් විතර දීලා රූම් එකට ගිහිල්ලා යාට කියන උගන්වන්න කියලා. ලෙක්චර්ස්ලා මෙයාට නොපෙනෙන්න බැලුවනම් සමහරට මෙයාගේ ඇත්ත තත්ත්වෙ ලියනවා. එයාට ඉන්ටර්විව් එකේ මෙයා ෆේල් වුණා. හම්බුන්නේ නැහැ. දැන් මාසයක් විතර ගිහිල්ලා. තේරෙනවද? අන්න ඇගීම් ක්‍රමය. ඒ වගේ ඇගීම් ක්‍රමයේ මත දක්ෂතාවයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුසලතාපූර්ණ කෙනා පවා කුසලතාපූර්ණ නොවන සේවකෙක් ගන්නට වැටෙන්න පුළුවන්. එහෙමත් අවශ්‍යම මේක තියෙනවා. දෙවෙනි එක තමයි කාර්යඵල අඩු සේවකයන් තුල අතෘප්තියක් ඇතිවීම. ඒක මේකෙනුත් කියුණා. කාර්යඵල අඩු සේවකයට අතෘප්තියක් ඇති වෙනවා. කලකිරීමක්. අපි ඉතින් කොච්චර වැඩ කරත් මදීනේ. අපි කොච්චර වැඩ කරත් හොඳක් නැහැනේ. අපේ හොඳ පේන්නේ නැහැනේ. වගේ හැඟීමක් මෙතන එනවා. තුන්වෙනි එක තමයි සේවක තරඟකාරීත්වය ඇතිවීම මත ඇතිවන ගැටුම්. මෙන්න මේක අනවශ්‍ය තරඟිකුත් ඇති වෙනවා. දැන් සේවකයෝ දන්නවා පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එක දිගටම තියෙනවා. ඒක දිනපතා කෙසේවත් වරින් වර සුපරීක්ෂකයෝ සුපරීක්ෂණය කරනවා. සමහරට අපි දන්නේ අපිව සුපරීක්ෂණය කරන්නේ කවුද කියලා. තේරෙනවද? ඒක අපිට නොදැනෙන කරනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම බලනවා අනිත්‍යයට වඩා වැඩ පෙන්වන්න. මම උත්සාහ කරන ඔබට වඩා ඵලදායී ලෙස වැඩ කරන්න. ඔබ උත්සාහ කරනවා මට වඩා යමක් කරන්න. අනවශ්‍ය තරංගයක්. අන්නේ අනවශ්‍ය තරංකාරීත්වයක් ඇතිවීමත් මේකේ දුර්වලතාවය සේවකගේ පැත්තේ. පැහැදිලිද? ඒකෙත් කරුණකට ලකුණු භාගයක් ලැබෙනවා. ඊළඟට අපෙන් අහල් තිබුණේ පුහුණු හා සංවර්ධන අර වගේම. පුහුණු හා සංවර්ධනෙත් වාසිය වාසි. පුහුණු හා සංවර්ධනයේ වාසි මුලින්ම සංවිධානයේට. ඒවන ලේසියිනේ. නිමෙවුමේ ගුණාත්මක බව හෙළ යනවා. ගුණත්වය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ගුණත්වය වැඩි වෙනවා කියන්නේ මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙලා විකුණුම්සා ලාභ හෙළ යනවා. ඒක ලියන්න පුළුවන්. ඊළඟ කරුණෝසේ ලියන්න පුළුවන්. ඉල්ලුම වැඩි වී විකුණුම්සා ලාභ හෙළ යයි. සේවක වැරදි අවම වෙනවා. අනිවාර්යෙන් පුහුණුව හා සංවර්ධනයේදී සේවකයාගේ වැරදි දුර්වලතා පුළුවන් තරම් ඉවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? ඒක වඩා හොඳයි සේවක වැරදි අවම වීම කිව්වම දැන් සේවකයාට මේකේ වාසිය තියෙන්නේ. ඒක වඩා හොඳයි සේවක වැරදි අවම වීම තුලින් ඉහළ සේවක ඵලදායකත්වයක් ලබාගත හැකි වීම කියලා වුණා වඩා හොඳයි. පැහැදිලිද මම කියන එක? අහන්නේ සංවිධානයේදී. අහන්නේ වාසිය සංවිධානයේදී. පුහුණුව හා සංවර්ධනය දුන්නම සේවකයන්ගේ දුර්වලතා හරි ගස්ස ගන්නවා. එයා නිවැරදි සේවකයෙක් බවට පත් වෙනවා. දක්ෂ සේවකයෙක් බවට පත් වෙනවා. තේරුණාද? ඒකෙන් වෙන්නේ මොකද්ද? ඉහළ ශ්‍රම ඵලදායීතාවයක්. හයි ලේබර් ප්‍රොඩක්ටිවිටි එකක්. ඉහළ ශ්‍රම ඵලදායීතාවයක් ව්‍යාපාරයට අත්පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකත් ලියුණා නම් තමයි මෙතනට හොඳ වුණා. මම මේක වෙබ වෙනම තියෙනවනේ. සේවක කාර්ය සාධනයේ වර්ධනය වේ. සේවක කාර්ය සාධනයේ වර්ධනය වේ. මේ දෙක එකට දුන්නා නම් හොඳයි කියලා තේරෙනව නේද? දැන් සමහර අවුරුදු වල මේ වගේ ආසන්න උත්තර වලට ලකුණු දෙන්න එපාම කියලා තියෙනවා. දැන් මේ අවුරුද්ද එකම උත්තරේ තමයි මේ දෙකට කරලා තියෙන්නේ. දැන් මං කිව්ව එකම නෙවෙයි තියෙන්නේ කාර්ය සාධනය කිව්වොත් සේවක ඵලදායකත්වය දෙකම එකයි. මේ දෙක එකට ලියන්න පුරුදු වෙන්නකෝ. පැහැදිලි නේද? අපි ඒක වෙනස් නොකර ඉදමු කන්ට්‍රෝල් චීෆ්ගේ උත්තරේ නිසා සේවක වැරදි අවම වීම තුලින් ශ්‍රම ඵලදායකත්වය ඉහළයි. නැත්තම් ඉහළ කාර්ය සාධනයක් අත් කරගත හැකියි. කිව්වනම් හොඳයි. හරිනේ? ඊට පස්සේ නාස්ති අවම වෙනවා. දැන් සේවකෝ දන්නව වැඩ කරන්න. නිවැරදිව වැඩ කරන්න දන්නවා. කෙටි ක්‍රම දන්නවා.
වැරදීම් සිදු නොවන ආකාරයෙන් වැඩ කරන්න දන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම නාස්තිය අඩු වෙනවා. ඊළඟට ඉහළ සේවක නිපුණතා දර්ශකයක් පවත්වාගත හැකි වීම. ඉහළ සේවක නිපුණතා දර්ශකයක් මේ තුලින් පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ සේවකෝ නිරන්තරයෙන්ම ඉහළ මට්ටමින් වැඩ කරනවා. හොඳ නිපුණතාවයක් දක්වනවා. ඒ දර්ශක මට්ටම අකණ්ඩව තියාගන්න පුළුවන්. මොකද සේවකයෝ දන්නවා අපිව අපේ කාර්ය සාධනෙ මනිනවා කියලා. ඒ නිසා නිතරම සේවකෝ මහන්සිලා වැඩ කරනවා. ඒ නිසා ඉහළ සේවක නිපුණතා දර්ශකයක් ආයතනයට රඳව ගන්න පුළුවන්. ඒ වගේ ලකුණු භාගයක් ලැබෙන කරුණු එකයි නිල්ලන්නේ. මේකේ ලෝඩ් එක වැඩි අහලා තියෙනවනේ. අනික සේවකයාට සේවක තෘප්තිය වැඩි වීම. මොකද වැඩ කරන සේවකයෝ පුහුණුවක් ලබන්න සංවර්ධනයක් ලබන්න කැමති. ඒගොල්ලෝ පුහුණුව අපේක්ෂා කරනවා. ආයතනයේ මගින් එක්ක දේශීය එක්ක විදේශීය වශයෙන් පුහුණුවක් දෙයි කියලා විශ්වාස කරනවා. ඒ පුහුණුව ලැබුණ නැත්නම් තමයි ඒගොල්ලෝ කලකිරෙන්නේ. නිසා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම සේවක තෘප්තිය ඒගොල්ලන්ගේ වැඩි වෙනවා. අනික උසස් වීම ලබා ගැනීමට ඉඩකඩ ඇතිවීම. පුහුණුවක් ලැබුණම සේවකයාගේ අගය වැඩි වෙනවනේ. ඒ නිසා යාට උසස් වීම සමහරට ඈතින් තිබුණු උසස් වීම මොකද වෙන්නේ? මෑතර ගන්න පුළුවන්කම ලැබෙනවා. සමහරට ලබන අවුරුද්ද ලැබෙන තියෙන උසස් වීම මේ අවුරුද්දෙම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට කාර්ය සාධනෙ ඉහළ යාම. අනිවාර්යයෙන්ම මේගොල්ලන් කාර්ය සාධනෙ ඉහළ යනවා. ඒ කාර්ය සාධනෙ ඉහළ යාම තුළම සේවා යෝජකයන්ගේ කැමැත්ත, පක්ෂපාතීත්වය, විශ්වාසය තමන්ගේ පැත්තට නැඹුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට සේවක දැනුම යාවත් කාලින වීම. ඒක අවශ්‍ය දෙයක්නේ. ආයතනය හිතුවත් නැතත් හොඳ සේවකයෙක් වශයෙන් මම දැනගන්න මගේ දැනුම යාවත් කාලින කරගන්න. අපි ගුරුවරු වශයෙන් තවමත් කියවනවානේ. දැන් වැඩිපුර කියවන්නේ ඕගොල්ලෝ අපි කියවන්නේ. ඕගොල්ලෝ නෙමෙයිනේ. ඕගොල්ලන්ට බරක් නැහැනේ තාම. ඕගොල්ලන්ට කොහොම හරි අවශ්‍ය දේ අපෙන් ලැබෙනවා කියලා ඕගොල්ලෝ විශ්වාසයක් තියෙනවා. අපි කියවන්න ඕනේ. අපි තමයි අප්ඩේට් වෙන්නේ. තේරෙනවද? මහා බැංකුව වාර්ෂික වාර්තාව කියයි. ඒ වගේම ප්‍රමිති ආයතන ඇනුවල් රිපෝට් එක කියයි. ඒවැ කාර්ය සාධන ලැයිස්තු කියයි. හැම දෙයක්ම අපි තමයි කියවන්න ඕනේ. ඒ නිසා අපේ දැනුම මොකද වෙන්නේ? යාවත් කාලෙ වෙනවා. ඒකටත් ලකුණු භාගයක් ලැබෙනවා. ඊළඟට ඔය වාසි වගේම අවාසිත් තියෙනවා. මේකෙත් මම නැත කියන්නේ පුහුණුව හා සංවර්ධනෙත් වාසි වැඩි. ඉතින් අවාසි අඩු වෙන්න එපෑනේ. අඩුවෙන් අවාසි තියෙන සාමාන්‍යයෙන් වහන්නේ වාසිනේ. දැන් මගේ මතක ඇති කාලෙක මේ පුහුණුව හා සංවර්ධනයේ අවාසි අහලම නැහැ. මේ පළවෙනි තවට අහන්නේ. ඒ නිසා මේ ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද හැම දිනාටම පුරුදු. මටත් හුරු. අපේ කනට හුරු. තේරෙන අපේ මනසට හුරු. පුහුණුව හා සංවර්ධනයේ වාසිනේ. අවාසි හුරු නෑනේ. ඒ නිසා මේ හුරු නැති එකත් හුරු කරගන්න ඕනේ. අවාසි මුලින්ම සංවිධානයේට. පළවෙනි එක මොකද්ද? ඉහළ පිරිවැයක් දරන්න වෙනවා. නිකම් පුහුණු කරන්න බෑනේ. සමහරට බාහිර පුහුණු ආයතනයක් නම් ලොකු ගෙවීමක් කරන්න ඕනේ. ආයතනෙම පුහුණු පාසල තුලින් නම් ඒත් එකට වීදමක් යනවා. ඇයි ඒක සමහර කතිකාචාර්යවරු බාහිරින් එන ඒගොල්ලන්ට ඉහළ වැටුපක් ගෙවන්න වෙනවා. සමහර පුහුණු කාලය තුල සේවකයන්ට කෑම බීම ඉඳුම් හිටුම් සපයන්න වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ අපිට නොපෙනෙන තිරේ පිටුපස පිරිපිරිසක් ඉන්නවා. සමහරට කෝකියු වරක් කැමියු පවානේ මුරකරු නේ ඒ වගේම ලොන්ඩ්‍රි සර්විස් එක දෙන අය. ඒ වගේ විශාල පිරිවැයක් දරන්න වෙනවා. දෙවෙනි එක අපේක්ෂිත අරමුණු ඉටු නොවීම. සමහර විට පුහුණුවක් සංවර්ධනයක් දුන්නත් සමහර සේවකයෝ මොකද වෙන්නේ? ඒකෙන් ප්‍රයෝජන ගන්නෑ. එහෙම ඒකුත් තියෙනවනේ. දැන් හරියට දෙමව්පිය දරුවන්ට ගොඩාක් වීදම් කරලා උගන්වනවා. නමුත් උසස් පෙළ අසමත් වෙනවා. මොකද ඒ නර අවුරුදු දෙක හෝ දෙකමාරෙම දරු පරිශ්‍රමයේ දරු වියදම ලක්ෂ ගණක් වීදම් කරනවා ගණන් බලන්න. ඕලන්නේ අපරාධයක් වෙනවා. මේකෙත් ඒකම වෙනවා. අපේක්ෂිත අරමුණු ඉටු වෙන්නේ. අනිත් එක තමයි කාලය හා සම්පත් අපත යාම. එහෙනම් මේකට වැඩි කාලයක් නාස්ති කරන්න වෙනවා. සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරන්න වෙනවා. සම්පත් අපතයත් මේකේ විශාල වශයෙන් අපට ප්‍රශ්නයක් වෙනවා. අනික සමහර විට මෙහෙයුම් ක්‍රියාවලියට බාධා ඇති විය හැකියි. සමහර විට මෙහෙයුම් ක්‍රියාවලියටත් බාධා ඇති වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ සමහර විට බාහිර පුහුණු ආයතනයකට යවුවොත් එහෙම මේ සේවකයාගේ අතින් කරන්න තියෙන වැඩ අතපසු වෙන්න පුළුවන්. සෙසු සේවකයෝ බාර ගන්න නැති වෙන්න පුළුවන්. බාරගත්තත් ඒගොල්ලෝ හිතාමතාම තමන්ගේ රාජකාරිය කරලයි මේකට අත ගහන්නේ. එතකොට මේ වැඩ අතපසු වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් තියෙනවා. ඒකටත් ලකුණු භාගයයි. ඊළඟට සේවකයටත් අවාසි තියෙන්න පුළුවන්ද? පුළුවන්. එකක් තමයි කාලයක් වැය කළ යුතු වීම. තමන්ට වෙහෙස මහන්සිලා වැඩ කරන්න තියෙන කාලය පුහුණුවක් ලබා ගන්න කැප කරන්න පුළුවන්. වෙන්න පුළුවන්. සමහර විට අපිට තියෙනවානේ ඔය කෑලි වැටුප් ක්‍රම නැත්තම් කාලය අනුව පැය ගණන් වලට ගෙවන්නේ. සමහර අයතුළු සේවකයන්ට ගෙවන්නේ පැයක් වැඩ කරාම පැයට රුපියල් 2500 1000යි 3000යි වගේනේ. එතකොට Tamante පැය ගාන නැති වෙනවා. දැන් පුහුණු කරන කාලේ ගෙවන්නේ.
එහෙනම් අන්න Tamanට ඒක වාසිය. අනික සේවකයාට පුහුණුව අදාළ නොවුවොත් ඇතිවන අතෘප්තිය. සමහරට මේ ලබා දෙන පුහුණුව සේවකයාට නොගැලපේ නම් සේවකයා අතෘප්තියටපත් වෙනවා. දැන් මටත් ඕක වුණා. අපිට දැන් ටීචින් කරන කාලේ අපිට එක ටීචර්ස් වර්ක්ෂොප් තියෙනවනේ. ගුරු පුහුණු වැඩමුළු. සමහර වැඩමුළු වලදී සමහරට දැන් ඔය ගිනුම් කරන්නේ වගේ ප්‍රාථමිකම කොටස් තමයි උගන්වන්නේ. අපි ඒව දන්නවා. දැන් අපි යන්නේ ඊට වඩා බර සංකීර්ණ ගැටලුවක්. මේ ගුරු වෘත්තියේදී අපි අලුතෙන් ඉගෙන ගන්න ඕන අපේ ආකල්පමය සංවර්ධනයක් වගේ එකක් අපි බලාපොරොත්තු වෙනවා. සමහරට මේ අවිනිශ්චිත ගිනුම ගැන පොඩි පාඩම් කොටසක් උගන්වනවා. ඒක මෙහෙමයි කියන්නේ. ඉතින් ඒක අපි දන්නවා. අපිට වැඩක් නැහැ. ඇත්තටම මම ඉන්පස්සේ බොහෝ ඒවාට මං සහභාගී වුණේ. සහභාගී වුණත් අකමැත්තෙන් මං සහභාගී වෙන්නේ. ඊට වඩා වටිනවා අපිට ළමයෙකුට උගන්වීමේදී ළමයාගේ මනස තේරුම් ගන්න විදිය. ළමයි ඉගෙන ගන්න නැත්තේ ඉගෙන ගන්න උනන්දුවක් නැති නිසාම නෙවෙයි. ඒ ළමයාගේ මනස කැඩලා තියෙන්නේ. ගෙදර ප්‍රශ්න තියෙනවා. තේරෙනවද? ගෙදර ගියාම ලොකු ප්‍රශ්න, දෙමව්පිය අතර ප්‍රශ්න. ඒ වගේම සමහරට වේල් දෙක තුන කන්න නැහැ. ඉතින් ඒව ලස්සන උදාහරණ අරන්. දැන් මගේ ජීවිතේ මට එහෙම උදාහරණ 100 ගණක් තියෙනවනේ. ඒ වගේ ඇත්ත ප්‍රායෝගික උදාහරණයක් අරගෙන ඒ ළමයිට අනුකම්ප කරන්න. ඒ ළමයිගේ ක්‍රියාකාරකම් වලට කේන්ති ගන්න එපා. ගුරුවරු ඊට වඩා මානසික බවකින් යුක්තව ළමයි දැස බලන්න ඕනේ. කියලා අර වගේ සිද්ධියක් ගැන කියලා දුක හිතෙන කතාවක් කියලා. ඒ ළමයිගේ ජීවිත ගොඩනගොත් ඔයගලන්ට ලැබෙන පින කොච්චරක්ද? අපි ගුරුවරු කියලා ඒ වගේ අපිට දේශනයක් ලැබුණා ඊට වඩා හොඳයි. සබ්ජෙක්ට් එක අපි දන්නවනේ. සබ්ජෙක්ට් එකත් කීවට කමන්නේ නැහැ. සුළු කාලයකින්. ඉතින් අර ඒක මොකද වෙන්නේ? අපි අතෘප්තිමත්. ඒ නිසා අනිවාර්යයෙන්ම සේවකයට පුහුණුව අදාළ නොවුවොත් ඇතිවන අතෘප්තිය නිසා කිසි තේරුමක් නැතිලා යන පුහුණුව. ඔය වගේ වාසි වගේම අවාසිත් තියෙනවා. හොඳ ප්‍රශ්නයක් ඉතින් අර ප්‍රශ්නේ බර වැඩි ඉතින් නේ. ටිකක් මෙච්චර මේකේ භාගයක් ඇහුණා තමයි හොඳ. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ප්‍රෝමිලක්කම් 5 වෙනි ප්‍රශ්නේ යහපත් සේව්‍ය සේවක සම්බන්ධතා පවත්වා ගැනීමෙන් ආයතනයකට ලබාගත හැකි වාසි හතරක් ලියන්න. යහපත් සේව්‍ය සේවක සම්බන්ධතා පවත්වා ගැනීමෙන් ලබන්න පුළුවන් වාසි. ඕක නිතර අහන එකක්නේ. මේ සේව්‍ය සේවක සම්බන්ධතා කියන්නේ ශ්‍රමික සම්බන්ධතාවමයි. ඇතැම් අවුරුදු ලෙනවා යහපත් ශ්‍රමික සම්බන්ධතා. නැත්නම් යහපත් සේවක සම්බන්ධතා. නැත්නම් කාර්මික සම්බන්ධතා. ඔය ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස්ම තමයි මේ අදහස් කරන්නේ. තේරෙනවද? මේක ශ්‍රමික කියලා එන්න පුළුවන්. ශ්‍රමික එහෙම නැත්නම් සේවක කියලා එන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්මික කියලා එන්නත් පුළුවන්. ඒ හතරම එකයි. මතකයිනේ ශ්‍රමික සම්බන්ධතා, සේවක සම්බන්ධතා, කාර්මික සම්බන්ධතා කියන්නේත් ඕකම තමයි. එහෙනම් යහපත් සේව්‍ය සේවක සම්බන්ධතා තුලින් ව්‍යාපාර ලැබෙන වාසි කීපයක්. එකක් තමයි ආයතනයේ සේවක ඵලදායීතාව හිලා යනවා. ඇයි? හොඳ සම්බන්ධතා තියෙනකොට සේවකයෝ කළමනාකාරීත්වය හෝ සේවා යෝජකයන් සමග ගැටුම් නැහැනේ. කැමැත්තෙන් වල වැඩ කරනවානේ. අභිප්‍රේරණය වෙච්ච සේවකයෝනේ. ඒ නිසා කැපවීම උනන්දුව තුලින් ඉහළම ඵලදායීතාවක් අත් කරගන්න පුළුවන්. දෙවැනි එක තමයි කාර්මික ආරවුල් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ගැටුම් නැහැ නේද? යහපත් සම්බන්ධතා තියෙනවා කියන්නේ කාර්මික ආරවුල් නැහැ. පැහැදිලිව. තේරෙනවනේ? තුන්වෙනි එක තමයි සම්පත් නාස්ති අඩු වීම. දැන් සේවකයෝ ඊටාම ඕනෑකමින් වැඩ කරනවා. හොඳ සේවක සම්බන්ධතා තියෙනවනේ. ඒ නිසා දැන් මේ ආයතනයේ තමන්ගේ කාර්යාලය, තමන්ගේ වැඩ ස්ථානයේ තමන්ට මේ අර අපි කියන්නේ අපායක් වගේ කියලා දැනෙන්නේ නැහැ. මේක දෙවොලක් දැන්. ඇත්තටම තමන් වැඩ කරන තැන දෙවොලක් වශයෙන් තමයි දැනෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊටාම අර පිරිමැසුම් දායක ලෙස තමන්ගේම වැඩ කටයුත්තක් වශයෙන් කරනකොට සම්පත් නාස්ති අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඒ නිසා ලාභේ ඉහළ යනවා. සම්පත් නාස්ති අඩු වෙනවා කියන්නේ ලාභේ වැඩි වෙනවා. සේවක ප්‍රවාසිතාවය අඩු වෙනවා. දැන් සේවකෝ කැමැත්තෙන් වැඩට එනවනේ. දැන් සේවකයන්ට මේක අතෘප්තිමත් තැනක් නෙවෙයි. නේ? අපායක් වගේ කියලා දැනෙන්නේ නැහනේ. කටුකයි කියලා දැනෙන්නේ නැහැ. දැන් මේක දෙවොලක්. ඒ නිසා තමන් අනිවාර්යයෙන්ම කැමැත්තෙන්ම සේවයට වාර්තා කරන තැන බොහොම භක්තිවන්තව දැන් එනවා. හැමදාම රැකියාවට එන්න බලනවා. නිවාඩු ගන්නෙ නැති තරම්. තේරුණා? ඇවිල්ලා පැයට නම් පැයටම වැඩ කරන්න බලනවා. ඒක ප්‍රතිඵල වෙන්නේ මොකද්ද? සේවක ප්‍රවාසිතාවය අඩු වෙනවා. කියන්නේ සේවකයන් සේවයට නොපැමිණීම හෝ වැඩ නොකිරීම නිසා ආයතනයට අහිමි වෙන කාලය පුළුවන් තරම් අඩු වෙනවා. ලොකු වාසියක් ඒක. ඊළඟට අභිප්‍රේරණය වූ සේවක කණ්ඩායමක් බිහි වීම. ඒ කියන්නේ සොකීය කැමැත්තෙන් වැඩ කරන සේවක පිරිසක් බිහි වෙනවා. සුපරීක්ෂකෝ පස්සෙන් ඉඳලා ඇඟිල්ලෙන් ඇනලා
නැත්නම් කෝටුවේ කැරට් කෑල්ල ගහලා පෙන්නලා වැඩ ගන්න ඕනේ. සුපරීක්ෂකයෝ හිටියත් නැතත් මේගොල්ලෝ වැඩ කරනවා. ලොකු වාසියක් ඒක. තේරුණාද? ඊළඟට සේවක පිරිවැටුම අඩුවීම. මේ සේවක මෙන්න මේක මේ සේවක ප්‍රවාසිතාවයයි සේවක පිරිවැටුම මම හැමදාම මතක් කරනවා දෙකම එකම ගමනේ යන්නේ. සේවක පිරිවැටුම කියන්නේ සේවකයින් ආයතනයේ රැකියාව වලින් ඉවත් යාමේ ප්‍රවණතාව. හරිද? දැන් යහපත් සේව්‍ය සේවක සම්බන්ධතා තිබිලා වැඩ ස්ථානයේ තමන්ගේ රැකියා පරිසරයේ තමන්ගේ සිත් ගන්නාසුළු ස්ථානයක් බවට පත් වුණාම සේවකයෝ මේ ආයතන හැර යන්නේ රැකියාව හැර යන්නේ. ඒ නිසා රැකියාවෙන් ඉවත් වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. එහෙනම් සේවක ප්‍රවාසීතාවය අඩු වෙන හැම තැනකම සේවක පිරිවැටුම අඩු වෙනවා. සේවක පිරිවැටුම අඩු නම් එතන සේවක ප්‍රවාසීතාවයත් අඩු නිසා මේ දෙක එකටයි යන්නේ එකම ගමන යන්නේ. තේරෙනව නේද? ඊළඟට ආයතනයේ කීර්ති නාමය වැඩි වීම. ඇයි? කාර්මික ආරවුල් නැහැ. කාර්මික ක්‍රියාවන් නැහැ. අකුරට වැඩ කිරීම පිකට් ගැසීම හරි කැතයිනේ නේ. අර සටන් පෑට රැගත් පූර්ව අරගෙන කෑම පෑයිදී ආයතන ඉදිරිපිට කෑ ගහන එක ඒව නැහැ. ඒ කියන්නේ කීර්ති නාමය ආරක්ෂා වෙනවා. ඊළඟට සේවක දුක් ගැනවිලි අඩු වෙන තවත් වාසියක්. යහපත් සේව්‍ය සේවක සම්බන්ධතා තියෙනකොට සේවකයන්ට මේ පුංචි ප්‍රශ්න ලොකුවට දැනෙන්නේ නැහැ. ඒවා ප්‍රශ්න නෙවෙයි කියලා සලකන්නේ. දුක් ගැනවිලි නැති තරම්. මොකද සේවක දුක් ගැනවිලි ඉදිරිපත් වෙනවා කියන්නේම ඒවට විසඳුම් හොයන්න වෙනවා. අනික සේවකයෝ එතකොට අකමැත්තෙන් වැඩ කරන්නේ. ඵලදායීතාවය වැඩි. දැන් මේක එහෙම ප්‍රශ්න නෑ. ආයතනේ ෆ්‍රී. තේරෙනවද? ඔන්න ඔයගේ වාසි මාලාවක්ම ලැබෙනවා. කරුණු 4ට ලකුණු අනිවාර්යයෙන්ම 4ක් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තනි ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඊළඟට අපි බලමු 2016 විභාගෙදී මුච්ච ප්‍රශ්න. පහේ රෝම ඉලක්කම් පහේ ආයන්න වෙන ප්‍රශ්නයක් ආව එකම අයින් කරා. සංවිධානයේට ශ්‍රම ඵලදායීතාවය වර්ධනය කරගත හැකි ආකාර දෙකක් සඳහන් කරන්න. සංවිධානයේට ශ්‍රම ඵලදායීතාවය ලේබර් ප්‍රොඩක්ටිවිටි එක. ඒ කියන්නේ අඩුම යෙදවුම් වලින් වැඩිම නිවෙව්. ඵලදායීතාවය වර්ධනය කරගත හැකි ආකාර දෙකක්. එක් කරුණකට ලකුණු එක බැගින් කරුණු දෙකට ලකුණු දෙකයි. එක් කරුණකට ලකුණු එක බැගින් කරුණු දෙකට ලකුණු දෙකක් ලැබෙනවා. මොනවද? ගොඩ තියෙනවනේ. සංවිධානයේට ශ්‍රම ඵලදායීතාව වර්ධනය කරන්න පුළුවන් ක්‍රම. එකක් තමයි සේවක අභිප්‍රේරණ ක්‍රම දියත් කිරීම. මොටිවේෂන් ක්‍රම. සමහරට ආයතනයේ වැඩ කරන ස්ථානයේට මනා වාතාශ්‍රය දෙන්න කියලා වායු සමීකරණ පහසුකම් සපයනවා. දැන් සේවකයන්ට දාඩිය දාන්නේ. තමන්ගේ ඇඳුම් කිලිටි වෙන්නේ. හරි කැමැත්තෙන් වැඩ කරනවා. වෙහෙස දැනෙන්නේ නැහනේ. හොඳ අභිප්‍රේරණ ක්‍රමයක්. ඒ වගේම සේවකයන්ට වාර්ෂිකව get together පාටි එකක් නැත්නම් සෝදාහමුවක් පවත්වනවා. පවුලේ සමාජිකයන් සියල්ලට වෙන්න කියනවා. විශාල වියදමක් දරලා හැමෝටම තෑගි දෙනවා. තේරෙනවද? ඒ වගේම වාර්ෂික චාරිකාවක්. ඒ වගේ ක්‍රම මගින් මොකද වෙන්නේ? සේවකෝ අභිප්‍රේරණය වුණොත් අභිප්‍රේරණ වුණාම තමයි ඉහළ මේ ඵලදායීතාවකත් කරගන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක තමයි එකක් තමයි කරන්න පුළුවන් සේවක අභිප්‍රේරණ. සේවක ප්‍රේරණය වර්ධනය කිරීම. අභිප්‍රේරණය වර්ධනය කරාම නිකම්ම ඵලදායීතාව ඉහළ යනවා. අනිත් එක තමයි සුබ සාධන පහසුකම්. පුළුවන් තරම් සුබ සාධන පහසුකම් ඔය සෞඛ්‍ය රක්ෂණාවරණයක් තුලින් පවුලයටත් එක්කම රක්ෂණාවරණයක් දුන්නොත් බෙහෙත් ගන්න අසනීප වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මුදල් හම්බ වෙනවා. ඒ වගේම ආයතනයේ නිෂ්පාදන පංගු මාසයකට වරක් නොමිලේ ලබා දුන්නොත් ඒකත් විශාල ඉතිරියක් වෙනවා. ගමන් දීමනාවකෝ ගමන් පහසුකම් දුන්නොත් ඒකත් විශාල පහසුවක් වෙනවා. ඒ වගේ සුබ සාධන පහසුකම්. තව ඉතින් මරණ ආධාර, ඒ වගේම මේ විවාහ මංගල්‍ය සඳහා ලබා දෙන ආධාර, දරුවන්ගේ අධ්‍යාපනයේ ශිෂ්‍යාධාර ලබා දීම වැනි සුබ සාධන පහසුකම්. එහෙනම් සුබ සාධන පහසුකම් වර්ධනය කිරීම. ඊළඟට සේවකයින්ට සාම්ප්‍රදායික මෙවලම් උපකරණ භාවිතා කරලා දැන් එපා වෙලා තියෙන. නවීන නව තාක්ෂණයේ මුසු නවීන උපකරණ සහ මෙවලම් දුන්නොත් මොකද වෙන්නේ? සේවකෝ හරි කැමැත්තෙන් වැඩ කරනවා. හරි කැමැත්තෙන් වැඩ කරනවා. දැන් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ රීදුරේ
රීදුරු මහත්මයෙක් හැමදාම අවුරුදු දැන් 20ක් තිස්සේ එකම වාහනේ. දැන් පරණ වෙලා ඊට පස්සේ හදන්න යන්න ඕන ගරේජ් එකේ ගිහලා රස්තිය හදුනේ කැමති නැහැ. එයාට අලුත් වාහනයක් දුන්නොත් මර්සිඩීස් බෙන්ස් එකක් අවුඩි වැනි හොඳ වාහනයක් දුන්නොත් ඒ රීදුරක් කැමැත්තෙන් ඒ රස්සාව කරන්නද කරනවා. ඒ වගේ තමයි නවීන තාක්ෂණයේ මුසු ආයුධ උපකරණ මෙවලන් ලබා දීමෙන් සේවකයෝ ඉතා හොඳින් වැඩ කරන තත්ත්වයට පත් කරලා ඵලදායීතාව වර්ධනය කරන්න පුළුවන්. එතකොට සේවකයින්ට නවීන උපකරණ ආයුධ ගොමනික යුද්ධ කරනවා වගේ අපි උපකරණ කියලා දාමුනේ. උපකරණ හා මෙවලම් ලබා දීම. ඊළඟට ගොඩක් ආයතනවල කෙරෙන්නේ නැති නමුත් ඊටාම ඵලදායී ක්‍රියාවක් තමයි කළමනාකරණ තීරණ ගැනීමේදී සේවක සහභාගීත්වය ලබා ගැනීම. දැන් කළමනාකරුවෝ තීරණ ගන්නෝ සේවකයෝ ඒ තීරණ මොනවා හරි හෝ වැරදි හෝ ක්‍රියාත්මක කරන්න බැඳලා ඉන්න සුහච කීකරු ගෝලයෝ වගේනේ. එහෙම ඒ තත්ත්වෙන් පත් වෙන කැමති නෑ සේවකයෝ. මොකද සේවකයොත් උගත් අය ඉන්නවා. එක විදිහෙන්නේ ගණිතාංශයෙන් විද්‍යාංශයෙන් වාණිජාංශයෙන් තාක්ෂණ වේදයන්ශයෙන් ඉගෙන ගත්ත අය ඉන්නේ. ඒගොල්ලන්ටත් යමක් දැනෙනවා තේරෙනවා. ඒ නිසා කළමනාකාරීත්වයෙන් නිතරම කළමනාකරණ තීරණ ගැනීමේදී සේවකයන් පොඩ්ඩක් හරි සහභාගී කරන. ඒගොල්ලන්ගේ අදහස් හරි විමසලා අදහස් අරගෙන ඒ අදහස් තීරණ බවටපත් කරොත් මොකද වෙන්නේ? අන්න සේවකයට දැනෙනවා අපිට දැන් පුදුම පිළිගැනීමක් තියෙනවා. අපිටත් ගෞරවයක් තියෙනවා. අපේ අදහස් තමයි තීරණ බවටපත් උනේ. තේරුණාද? එතකොට සේවකයෝ කැමැත්තෙන් වැඩ කරනවා. මේ අපේ අදහස් මේ අපි කියපුවා තමයි මේ මැනේජ්මන්ට් එක ක්‍රියාත්මක කරන්නේ. අපි මේක කොහොම හරි හොඳින්ම කරන්න ඕනේ. උපරිමයෙන් කරන්න ඕනේ. අන්න වැඩ කරනවා. ප්‍රධානම එකක් ඒ ඵලදායීතාව වර්ධනය කරනවා. එහෙනම් කළමනාකරන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සේවක සහභාගීත්වය ලබා ගැනීම. ඊළඟට සේවකයන්ගේ ඵලදායීතාව වර්ධනය කරගන්නම් අනිවාර්යයෙන්ම හිතකර වැඩ පරිසරයක්. සේවකයන්ට වැඩ කරන්න ආස වෙන්න එපා. මනාව වාතාශ්‍රය තියෙනවා, ආලෝකය තියෙනවා, බීමට පිරිසිදු ජලය තියෙනවා, ඒ වගේම ප්‍රථමාධාර පහසුකම් තියෙනවා. තේරෙනවද? ඒ වගේම ඒ ආයතනයේ වැඩ කරන සේවකයින්ට හොඳ ගෞරවාන්විත නිලැඳුම ලබා දීලා තියෙනවා. ආරක්ෂිත උපකරණ දීලා තියෙනවා. හදිසි පණින් ලබා දෙන්න හදිසි විදුලි සංඥා ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා සේවකයින්ට හිතකර වැඩ පරිසරයක් දුන්නොත් සේවකයෝ අපි කියන්නේ බැහැලා වැඩ කරනවා කියලා කැප වෙලා වැඩ කරනවා ඵලදායීතාවය ඉහළ යනවා. එහෙනම් හිතකර වැඩ පරිසරයක්. සකසා දීම. හිතකර වැඩ පරිසරයක් සකසා දීම. ඊළඟට සෑම සේවකයෙක්ගේම දැනුම කාලීනව පරණ වෙන එක සාමාන්‍ය දෙයක් නේ. ගුරුවරු විසින් අපි පවා අවශ්‍ය නිර්දිෂ්ඨිත ග්‍රන්ථ අදාළ වාර්තා ලේඛන කියවලා පරිශීලනය කරලා යාවත් කාලීනුනේ නැත්නම් අපට උගන්වන්න බෑ. තේරෙනවද? ඒ වගේ තමයි වෛද්‍ය වෘත්තියත් එහෙම වෛද්‍ය වෘත්තිය වෛද්‍යවරයෙක් වුණාට බෑ. එයා හැමදාම ඉගෙන ගන්නවා. අලුත් අත්දැකීම් ගන්නවා. පුහුණුවක් ලබනවා. මොකද ඒ අනිවාර්යයෙන්ම එකෙන් එයා යාවත් කාලීන වෙනවා. තේරුණාද? ඒ නිසා පැහැදිලිවම පුහුණුව අවශ්‍යයි. සේවකයින්ට අඩු ගානේ වර්ෂයකට දෙකකට සැරයක් පුහුණුවක් දීලා මේ නවතාවයන්ට නව වෙනස් වීම වලට මේ සේවකයා ගලපා ගත්තොත් මොකද වෙන්නේ? ඵලදායීතාව අනිවාර්යෙන් වර්ධනය වෙනවා. පුහුණුවක් ලබා නොදුන්නොත් වෙන්නේ දවසින් දවස මාසෙන් මාසෙක වසරින් වසර සේවකයාගේ දැනුම මොට වෙලා ගිහිල්ලා අවශ්‍ය ඵලදායීතාව ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් කාලීනව සේවකයින්ට පුහුණුවක් ලබා දීම.
ඊළඟට යෝග්‍ය අමුද්‍රව්‍ය. ගුණාත්මක අමුද්‍රව්‍ය. හොඳ අමුද්‍රව්‍ය භාවිතා කළොත් අනිවාර්යයෙන්ම නිෂ්පාදනයේ ගුණත්වයත් වැඩි වෙනවා. ඵලදායීතාවයත් වැඩි වෙනවා. අපි සරලව කියන දේ සමහර සහල් වර්ග තියෙනවා මිල අඩුයි. හැබැයි ඒ සහල් පිසගත්තන් පස්සේ ලැබෙන බත් ප්‍රමාණය අඩුයි. තේරෙනවද? අපි කියන්නේ පිරිමැස්ම නෑ කියලා කියනවා අම්මලා ගෙවල් වල. සමහර සහල් වල මිල ටිකක් රුපියල් 10කින් 20කින් වැඩි කිලෝ එකක්. හැබැයි ඒ සහල් කිලෝ එකක් ඉව්වම 10 දෙනෙකුට අපි කියන්නේ බඩ දිගෑරෙන්න කන්න පුළුවන්. 10 දෙනෙකුට හොඳට බඩකට පිරෙන්න කන්න පුළුවන්. නමුත් රුපියල් 20ට අඩු කිලෝ එකක් ගත්තම 5 දෙනෙකුට කන්න බැහැ නේද? වඩා වාසි මොකද අරක නේද? ඒ වගේ අමුද්‍රව්‍ය වල ගුණත්වයේ වැඩි වෙන්න ඵලදායීතාව වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ගුණාත්මක අමුද්‍රව්‍ය. ගුණාත්මක අමුද්‍රව්‍ය. ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කිරීම. තවත් ලියත හැකි වැතිනේ ඔය වගේ කරුණු කීයද අපේක්ෂා කළේ? කරුණු දෙකයි. කරුණු දෙකට ලකුණු දෙකයි. අපි කරුණු ගොඩක්ම කිව්වනේ. මෙන්න මේ ඕනම ක්‍රමයකින් පුළුවන් ඵලදායීතාව වර්ධනය කරගන්න. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 7 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 ආයන වශයෙන් ආව ප්‍රශ්නය. මානව සම්පත් අවශ්‍යතා පුරෝකථනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු 4ක්. මේක සාමාන්‍ය නිතරම අහන ප්‍රශ්නයක්. මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කියලා අහන්නෙත් ඕකම තමයි. මානව සම්පත් අවශ්‍යතා පුරෝකථනය කියන්නේත් ඕකමයි. තේරෙනවද? මානව සම්පත් අවශ්‍යතා කිව්වත් එකයි, ඉල්ලුම කිව්වත් එකයි. ඉල්ලුම කිව්වත් එකයි. මේ දෙකම එකයි. ඒ කියන්නේ ලබන වර්ෂයේදී කොච්චර සේවකයෝ පිරිසක් අපේ ව්‍යාපාරයට පවත්වාගෙන ආ යුතුද? කොච්චර සේවක පිරිසක් අවශ්‍යද කියලා සලකන්න සාධක කීපයක් මතයි. පළවෙනි එක තමයි භාණ්ඩේ නැත්තම් සේවාව සඳහා වූ ඉල්ලුම. අපේ ව්‍යාපාරයෙන් සපයන එකම භාණ්ඩයේද එකම සේවාව දේශදා තියෙන ඉල්ලුම. නැත්නම් භාණ්ඩ කීපයක් නම් භාණ්ඩ වලට තියෙන ඉල්ලුම. තේරෙනවද? ඉල්ලුම ඉහළ නම් ඒ ඉහළ ඉල්ලුමට මුහුණ දෙන්න කොච්චර සේවක අවශ්‍යද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඉල්ලුමට නම් සේවක අඩුවෙන් තියාගත්තට කමක් නැහැ. දෙවෙනි එක ආයතනයේ පරමාර්ථ. ආයතනයේ පරමාර්ථ වලටත් ගැලපෙනවා. ආයතනයේ පරමාර්ථ වැඩිපුර කියන්නේ රටට සේවයක් වශයෙන් රැකියා සැපීම නම් එහෙනම් අපිට වැඩිපුර සේවකෝ පුරෝකථනය කරන්න වෙනවා. සේවකෝ අපි රඳව ගන්න වෙනවා. අපේ පරමාර්ථයේ සේවක මහජන සුබ සාධනය නෙවෙයි. රටට සේවය කිරීමනේ අපේ ලාභය වර්ධනය කර ගැනීම නම් සේවකෝ අඩුවෙන් පවත්වාගෙන යන්න ඕනේ. ඒ අනුව තමයි සේවක අවශ්‍යතාවය තීරණය කරන්න වෙන්නේ. ඊළඟට නිෂ්පාදන ක්‍රම. නිෂ්පාදන ක්‍රම. අපි යොදා ගන්න නිෂ්පාදන ක්‍රම. දැන් අපි ගත්තොත් එහෙම කැම් තාක්ෂණය, කැම් කැඩ් තාක්ෂණය මතකයි නේද? කම්පියුටර් ඒඩඩ් මැනුෆැක්චරින්. පරිගණක ආශ්‍රිත නිර්මාණ ක්‍රමය. අනිත් එක කම්පියුටර් ඒඩඩ් ඩිසයිනින්. පරිගණක ආශ්‍රිත නිර්මාණ ක්‍රමය. ඒ කියන්නේ භාණ්ඩයක් සැලසුම් සකස් කිරීම, නිර්මාණය කිරීම, නිෂ්පාදන දෙකම පරිගණක මෙවලම් අඩංගු නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරනකොට මිනිස් ශ්‍රමය පුළුවන් තරම් අඩු වෙනවා. එතකොට සේවක අවශ්‍යතාවය අඩුවෙන් දැනෙන්නේ. තේරුණාද? එතකොට ඒ කැම් කැඩ් වැනි නිෂ්පාදන ක්‍රම භාවිතා කරන්නේ නැත්නම් වැඩිපුර ශ්‍රමිකයෝ අවශ්‍යයි. එහෙනම් අන්න සේවක අවශ්‍යතාවය වැඩි තක්සේරු කරන්න වෙනවා. ඊළඟ එක තමයි අනාගත සේවක විශ්‍රාම යාම. අනාගතයේදී සේවකයෝ කොච්චරක් විශ්‍රාම යාමට දැනුම් දීලා තියෙනවද නැත්නම් ඉන්නවද? පෙන්ෂන් ලිස්ට් එකේ කී දෙනෙක් ඉන්නවද? එහෙනම් ඒ අනුව ඒ අයටත් අලුතෙන් බඳව ගන්න වෙනව නේද? එහෙනම් ඒ අනුව අවශ්‍යතාවය තීරණය කරන්න වෙනවා. විශ්‍රාම යාම නැත්නම් මේ ගානම පවත්වාගෙන ගියාම ඇති. ඊළඟට සේවක පිරිවැටුම. ආයතනයේ රැකියාවලින් සේවකෝ ඉවත් වන ප්‍රවණතාව වැඩි නම් අපි වැඩිපුර සේවකෝ තක්සේරු කරන්න ඕනේ. සේවක පිරිවැටුම බිඳුව නම් ඒ කියන්නේ සේවකෝ යන්නෙම නැත්නම් අපිට මේ ඉන්න ගානත් ඇති. ඊළඟට සේවක උසස් වීම. උසස් වීම ලැබෙනකොට යට ඉන්න යට තනතුරක මොකද වෙන්නේ? වේකන්සියක් ඇති වෙනවා. ඔකේ ස්වභාවය යට ඉන්න උසස් වීම දෙන්නේ. එහෙනම් ඒකට අලුතෙන් ගන්න වෙනවා. උසස් වීම දුන්නේ නැත්නම් මේ ඉන්න ගානත් ඇති. එහෙනම් උසස් වීම දෙනවා කියන්නේ සේවක අවශ්‍යතාවය තව අලුතෙන් ඇති වෙනවා. ඊළඟ එක තමයි අනාගත ව්‍යාපෘති. ආයතනයේ අනාගතයේදී ක්‍රියාවට නංවන්න බලාපොරොත්තු වෙන අලුත් ව්‍යාපෘති new projects තියෙනවා නම් අන්නේ ප්‍රොජෙක්ට් එක නිසා අලුතෙන් සේවක අවශ්‍යතාව පැනනගින්න පුළුවන්. එහෙනම් ඒ ගැනත් හිතලා ඕනේ මානව සම්පත් අවශ්‍යතාව නැත්නම් මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය කරන්න. අනාගත ව්‍යාපෘති නැත්නම් අවශ්‍ය නැහැ. ඊළඟට 8 වෙනි එක සේවය අවසන් කිරීම. දැන් සමහර විට ආයතනයේ විසින් ලබන
වර්ෂය තුල සේවය අවසන් කිරීම තියෙන්න පුළුවන්. කොන්ට්‍රැක්ට් බේසික් කියලා කියන්නේ කොන්ත්‍රාත් පදනමයට තරම් තියෙනවා සේවකයෝ 10 දෙනෙක්. ඒ 10 දෙනාගේම කොන්ත්‍රාත් කාලය අවසානයේ ලැබෙන මාර්තු වෙනකොට ඒගොල්ලෝ අයින් කරන්න තියෙනවා. ඒ වගේම අනියම් සේවකයන් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ බඳවගත්තේ වැඩ අඩු වෙනකොට සේවයෙන් ඉවත් කිරීම පොරොන්දු මත. ලබන අවුරුද්දේ වැඩ නිෂ්පාදනයේ ඉල්ලුම අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙලා ඉල්ලුම අඩු වෙනවා නේ. ඉල්ලුම අඩු වෙනවා කියන්නේ නිෂ්පාදනය අඩු වෙනවා කියන එකනේ. ඒ නිසා ඒගොල්ලොත් ඉවත් කරන්න කළමනාකරණේ කතා කරමින් ඉන්නවා. අන්න ඒ වගේ සේවක අවසන් කිරීම ගැන හිතලා තමයි මානව සම්පත් ඉල්ලුම් ප්‍රෝගතනය කරන්න ඕනේ. උන්න වගේ එක් කරුණකට භාගය බැගින් කරුණු 4ටම ලකුණු 2ක් ලබා ගන්න පුළුවන්. මේක නිතරම අහන ප්‍රශ්නයක්. මේක අමතක කරන්න එපා. තේරෙනවද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ආයන්න. රැකියා අයදුම්පතකින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකට අයදුම්කරුවෙකු පිළිබඳ ලබාගත හැකි වැදගත් තොරතුරු 4ක් ලියන්න. බොහොම සරල ප්‍රශ්නයක්. රැකියා අයදුම්පත්තේ තියෙනවනේ අපි අනිවාර්යයෙන්ම අපි ඇප්ලිකේෂන් එකක් ෆිල් කරලා දෙන්න එපා. එක්කෝ තැපෑලෙන් යවන්න, එක්කෝ බයි හෑන්ඩ් බාර් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අද වර්තමානයේ කොහොමද? විද්‍යුත් තැපැල් ක්‍රමයට යවන්නට ඕනේ. රැකියා අයදුම්පතකින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකට අයදුම්කරුවෙකු පිළිබඳ ලබාගත හැකි වැදගත් තොරතුරු. ඉතින් ඇප්ලිකේෂන් එකක් මතක් කරගත්තම උත්තර ලිව්වා. එකක් මොකද්ද? පෞද්ගලික තොරතුරු. අයදුම්කරුගේ නම, ඕනනම් වාසගම, වයස, උපන්දිනය, තේරුණාද? ඒ වගේම එයා විවාහකද අවිවාහකද කියන එක, ඒ සියලු තොරතුරු, ස්ත්‍රී පුරුෂ භාවය, ඒ සියල්ලම දැනගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අධ්‍යාපන සුදුසුකම්. ඊළඟ එක වෘත්තීය සුදුසුකම්. ඊළඟ එක විශේෂ කුසලතා. සමහරට අයදුම්කරුවට විශේෂ කුසලතා තියෙන්න පුළුවන්. සමහරට රටවල් 3ක උපාධි 3ක් කරලා තියෙනවා. සමහරට උපාධි 3 අසමාන. එකක් ගණිත උපාධියක්, එකක් තොරතුරු තාක්ෂණ උපාධියක්, අනිත් එක කළමනාකරණ උපාධියක්. ඒක විශේෂ. එයාට හැම පැත්තක්ම පුළුවන් එතකොට. එයා ඕල් රවුන්ඩර් කෙනෙක්. එහෙම නැත්නම් එයාට භාෂා 7ක් 8ක් හොඳින් කතා කරන්න පුළුවන්, හසුරවන්න පුළුවන්. විශේෂ කුසලතාවය. ඊළඟට පළපුරුද්ද. දැන් අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් දානවනේ. දේශීය විදේශීය වල ආයතන නම් කළා මේ මෙන්න මේ ආයතන මම මෙන්න මේ කාල පරිච්ඡේදයේ වැඩ කළා. ඒකත් වැදගත්. මොකද පළපුරුද්ද කියන එක අවශ්‍යයි. පළපුරුදු සේවකයෙක් කියන්නේ සම්පතක් නේ. ඒ නිසා පළපුරුද්දක් දැනගන්න පුළුවන්. ඊළඟට සමාජ සම්බන්ධතාවන්ගේ ස්වභාවය. සමහරට විවිධ සංවිධානවල මෙයා සමලේකම් දුරක් දරන්න පුළුවන්. ජෛව විවිධත්ව සංරක්ෂණ ආයතන හිම තියෙන්නේ. ඒවේ සභාපති දුරක් දරන්න පුළුවන්. අන්න ඒ වගේවත් මේකෙන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අනාගත බලාපොරොත්තු පිළිබඳව අදහසක්. දැන් සමහරට අයදුම්පත්තේ මෙයා දානවා මෙයාගේ අනාගත බලාපොරොත්තු. මම අනාගතේ අනිවාර්යයෙන්ම හරිත නිෂ්පාදිත පමණක් ලෝක වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන දකින්න කැමති කෙනෙක්. මම හරිත නිෂ්පාදිත පුළුවන් තරම් ප්‍රොමෝට් කරනවා. මම පුළුවන් තරම් ඒව වර්ධනය කරනවා කියලා හැඟීමක් තියෙනවා. මේ කියන්නේ මෙයාගේ අදහසත් හොඳයි. එයාගේ ග්‍රීන් වර්ල්ඩ් එකක සිහින මවන්නේ. තේරෙනවද? මෙයා සාම්ප්‍රදායිකයෙක් නෙවෙයි. මෙයා වටිනා සම්පතක් විය හැකියි කියලා තීරණයක් ගන්න පුළුවන්. අනික අතීත සාර්ථකතාවයන් පිළිබඳව එයාගේ තොරතුරු හෙළිදරව් කරගන්න පුළුවන්. ඕන තරම් තියෙන්නේ. එක් කරුණකට භාගයකින් කරුණු 4කට 2 කරුණු 8ක් ඇහුවත් මේක ලියන්න පුළුවන් කරුණු ඕන තරම් තියෙනවා. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. සම්මුඛ පරීක්ෂණයකින් ඇතැම් විට නිවැරදි පුද්ගලයා තෝරා ගැනීම අපහසු වේ. එහෙම එකක් තියෙනවනේ. ඉන්ටර්විව් වලදී සම්මුඛ පරීක්ෂණයකින් ඇතැම් විට නිවැරදි පුද්ගලයාම තෝරගන්නේ. තෝරගැනෙන්නේ සමහරට වැරදිසහගත පුද්ගලෙක්, අයදුම්කරුවෙක්. එසේ වීමට බලපෑ හැකි කරුණු 4ක් කෙටියෙන් විස්තර කරන්න. එක් කරුණකට ලකුණු එක බැගින් කරුණු 4කට ලකුණු 4යි. මොකද මේක තනි ප්‍රශ්නයක් නේ. එතකොට එකක් තමයි අපේක්ෂකයාගේ කෘත්‍රිම හැසිරීම. සමහර විට සමහර අපේක්ෂකයෝ දැන් සම්මුඛ පරීක්ෂණ කියලා දන්නවනේ. සම්මුඛ පරීක්ෂණ නිසා බොහොම කෘත්‍රිමව හැසිරෙනවා. බොහොම ආචාර සමාචාර සහිතව විනය ගරුක කෙනෙක් විදියට, තේරෙනවද? මනා පෞරුෂයක් තියෙන කෙනෙක් විදියට ලෝකේ අංකයේ අවංකම පුද්ගලයන් 10 දෙනාගේ එක්කෙනෙක් විදියට හැසිරিলা. මොකද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නොමග යවන්න බැරිද? නොමග යවන්න පුළුවන්. සමහරට මෙයා හැම කෙනෙක් නෙවෙයි. මෙයා අවංක කෙනෙක් නෙවෙයි. මෙයා ආචාර සමාචාර පුද කරන කෙනෙක් නෙවෙයි. මෙයා මිනිසත් බය සංකල්පයට ගරු කරන්නේ නැහැ. දුටු තැන හොරකම් කරනවා මෙයා. දුටු තැන වෙනත් දූෂණ වැඩ වලට මෙයා පෙළඹෙනවා. තේරුණාද?
මෙයා ව්‍යාපාරේ වෙනවා. කියන්නේ ව්‍යාපාරයේ සේවකයොත් නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා ව්‍යාපාරේ තිබිච්ච කාර්මික සාමයත් විනාශ වෙලා යනවා. නමුත් ඒ ඔක්කොම යටපත් වෙන මෙයාගේ කෘත්‍රිම හැසිරීම නිසා. තේරුණාද? දැන් අපි දන්න කෙනෙක් ඉන්නවා එක්තරා ගමක හරිම ලස්සන කෙනෙක්. ඇත්තටම එයා සමහර අය කියන්නේ එයා ලංකාවේ ඉන්න අංක 1 දොස්තර මහත්තයෙක් වගේ පේන්නේ. හොඳ චාම් නිවුණු ගති පැවතුම් තියෙන. කතා කරන්නේ බොහොම හිමින්. ගමන බිමත් හරිම සාන්ත දාන්තයි. හැමෝමත් එක්ක බොහොම කුළුපගෝ කතා කරනවා. සිනාමුසු මුහුණින්ම හැමෝටම ආචාර කරනවා. තේරෙනවද? නමුත් කරන්නෙම යටි කූට්ටු වැඩ. අපි කියන්නේ ගම කනවා කියලා ඇත්තම ගමම කනවා. ගමට පුළුවන් තරම් වින කරන්නේ ඒ මිනිස්සු තමයි. තේරෙන හිතන්න බෑ. අන්න ඒ වගේ මොකද වෙන්නේ? අපේක්ෂකයා කෘත්‍රිම හැසිරීමෙන් මොකද වෙන්නේ? සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නොමග ගිහිල්ලා වැරදි කෙනෙක් තමයි බදව ගැනීමට වෙන්නේ. දෙවෙනි එක තමයි අපේක්ෂකයාගේ චිත්ත වේගී ස්වභාවය නිසා සම්මුඛ පරීක්ෂණයට නිසි ලෙස මුහුණ දිය නොහැකි වීම. චිත්ත වේගී ස්වභාවය. සමහර අයගේ චිත්ත වේගය ඊටාම ප්‍රබලයි. එයාට පුළුවන් ඕන දෙයක් දරන්න. සමහර අයගේ චිත්ත වේගය තරම් ප්‍රබල නැහැ. තේරුණාද? අපි කියන්නේ අනියත බිය. සමහර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට යනකොටම අපි අනියත බියකින් තමයි ඒකට යන්නේ. කොහොමත් මම මේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සමත් වෙයිද? මාව විසි වෙලා යයිද? අපි නිතරම අපි ස්ට්‍රෙස් එකක් ගන්න ඕනේ. මම නිතරම කියන්නේ ඕගොල්ලන්ට ඉන්ටර්විව් එකට යනකොට මේක මම මගේ ජීවිතේ ක්‍රියාකාරකම් අපි හිතමු ලක්ෂ මිලියන ගණනක එකක් විතරයි. මේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයෙන් මම ෆේල් වුණොත් මම මැරෙන්නේ නැහැ. මට අම්මා තාත්තා ඉන්නවා. මම ඉගෙනගෙන තියෙනවා. මම ඊළඟ ඉන්ටර්විව් එකේ හරි මම පාස් වෙලා රැකියාවක් ලබා ගන්නවා. මෙහෙ වෙරුණොත් මම පිටරට හරි යනවා. ඉතින් මේක මට ඒ තරම් ස්ට්‍රෙස් එකක් නෙමෙයි. මට මේ මුහුණ දෙනවා ඉතා හොඳින්. ලැබුණොත් එහෙමයි ලැබුණොත් එහෙමයි. එහෙම රිලැක්ස් වෙලා යන්න කියලා තමයි මම කියන්නේ. නැත්තම් මේ අපේක්ෂකයට එන්නේ මේ ලැබෙන ජීවිතේ ලැබෙන එකම සහ අවසාන සම්මුඛ පරීක්ෂණේ. එකම සහ අවසාන රැකියාව අවස්ථාව. හයියෝ මේක නැති වුණොත් එහෙම හැඟීමක් ගන්න ඕනේ. එතකොට තමයි ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ. තේරෙනවද? ඒ නිසා අපේක්ෂකගේ චිත්ත වේගයේ ස්වභාවය නිසා අනියත බියක් ඇති කරගන්නවා. ඒ බියත් එක මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. මම කියවර විශ්වවිද්‍යාලයක උදාහරණයක්. එයාට ඩීන් ඇතුළු සීනියර් ලෙක්චර්ස්ලා ඉදිරියේ විනාඩි 10ක් උගන්වන්න කිව්වම මොකද උනේ? හින්දාඩිය දැම්මා, වෙවුලන්න ගත්තා. ඒ වගේම කතා කරන බරු ගොළු වුණා. තේරෙනවද? ක්ලාන්ත ගතියක් දැනුණා. මොකද වෙන්නේ? නමුත් එයා හොඳ මම දන්න දරුවෙක්ගේ ඔය එක්තරා අධ්‍යාපන ආයතනයක ඉතාම සාර්ථක ප්‍රයිවට් ආයතනයක ඉතාම සාර්ථකව ඉංග්‍රීසි විෂය හසුරුවනවා. ඒකේ ඒ ඉංග්‍රීසි පාසලේ ප්‍රින්සිපල් සමහර සාහිත්‍යමය කරුණු අහගෙන මේ දරුවා වගේ. ඉතින් ඒ දරුවා සමහරට වෙනත් ටීචර්ස්ලා ඇබ්සන්ට් වුණාම ඒ වෙනත් ක්ලාසස් වලත් ගිහලා උගන්වුවන් පස්සේ ඒ ළමයි අම්මලාට කියලා අම්මලා ඉල්ලීම් කරනලු මෙයා මේ ටීචර් අපට දෙන්න කියලා. එහෙම කෙනෙකුට ටීචින් බැරි වෙන්න බෑනේ. මොකද අනියත බිය චිත්ත වේගයගේ දුර්වලයි. ඒ නිසා එයාගෙන් අහනක නෙවෙයි එයා උත්තර දෙන්නේ. ඇහුවට උත්තර එයාගේ බ්ලොක් වෙනවා. මොකද වෙන්නේ? හොඳම සේවකයෙක් එළියට යනවා. අන්න ඒ වගේ ප්‍රශ්න මේක ඇති වෙනවා. 3 sannivedana දුර්වලතාව. විශේෂයෙන්ම අපේක්ෂකයාගේ. සමහර ඉංග්‍රීසි භාෂාවෙන් සම්මුඛ පරීක්ෂා මණ්ඩලෙ මෙහෙවද්දි සමහරට Tamanට අහන එක හරියට තේරෙන්නේ නැහැ. සමහර එතනත් මොකද වෙන්නේ? අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර දෙන්නේ. සමහරට වෙන උත්තරයක් දෙන්න පුළුවන්. වැරදි උත්තරයක්. සමහරට beg you pardon sir, sorry සර් කියලා නැත්නම් සොරි මැඩම් කියලා 3-4 පාරක් කියලා තේරෙනවා මෙයාට භාෂාව බෑ කියලා. එතනත් අවුලක් වෙනවා. එහෙම නැත්නම් එයාට කියන දේ තේරෙනවා උත්තර දෙන්න බෑ භාෂාව. ඉංග්‍රීසි භාෂාව තේරෙනවා වැටහෙනවා. හැබැයි කතා කිරීමේ හැකියාව අඩුයි. ඉතින් ඒකත් මේ දුර්වලතාවයක් කියනවා. හැබැයි එයා දක්ෂයෙක්. එයා පිටුමු වෘත්තියෙන් ඉංජිනේරුවෙක් කියලා. එයාගෙන් ඉංජිනේරු ශිල්ප ඥානයේ ව්‍යාපාර ලබා ගන්න පුළුවන්. නමුත් මේ sannivedana දුර්වලතාවය නිසා එයා මොකද වෙන්නේ? සිලෙක්ට් වෙන්නේ තේරෙන්නේ නැහැ. ඊළඟට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ආකල්ප. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ තියෙනවනේ పూర్ව ආකල්ප. ඒ పూర్ව ආකල්පත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ ආකල්ප රහිත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් ඕනේ. දැන් සමහර අයගේ ආකල්ප තියෙනවා රැවුල වවාගෙන හිටියොත් රැවුල ත්‍රස්තවාදිය. ඒක ආකල්පයක්. දිගු කාල මතයක්. වෙනස් වෙන්නේ නැහැ. රැවුල වවාගෙන ඉන්න කෙනෙක් આવුත් ඒ නිසා මේගොල්ලෝ අකමැත්තෙන් තමයි යාව ඉන්ටර්වයුව කරන්නේ. ටිකක් සැර ප්‍රශ්න අහනවා. මොකද වෙන්නේ? කැපිලා යනවා. එහෙම නෙවෙන්නේ. මිටි මිනිස්සෙක් ආව මිට්ට කට්ටය. අන්න ආකල්ප. එහෙමනේ. ඒ ආකල්පදී මිට්ට කට්ටය. ඒ නිසා මිටි කෙනෙක් ආවොත් එයාවත් මොකද වෙන්නේ? එයාවත් කෙලින්ම කන්ඩෙම් වෙන විදිහට තමයි ප්‍රශ්න අහන්නේ. ටිකක් බැරෑරුම් ප්‍රශ්න උත්තර දී ගන්න බැරි ප්‍රශ්න අහලා එයාට දෙන්න පුළුවන් ලකුණු නැති කරලා දානවා. ඉතින් දක්ෂයෙක් තමයි
දක්ෂයෙක් තමයි මග හරින්නේ. දක්ෂයෙක් තමයි ඒගොල්ලෝ ෆේල් කරවන්නේ. ඊළඟට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයන්ගේ පළපුරුද්ද අඩු බව. ඒකත් තියෙනවා. සමහර ඉන්ටර්වියු බෝඩ් වල ඉන්න අයට පළපුරුද්ද නැහැ. ඒගොල්ලෝ මනෝවිද්‍යාත්මකව අයදුම්කරුවාගෙන් ගන්න ඕන දේවල් දැනුම එළියට ගන්න ප්‍රශ්න අහන්න දන්නේ. ඒ නිසා තමයි දරුවනේ සමහර ආයතන ඉන්ටර්වියු බෝඩ් එකට පිටස්තරින් එක්කෙනෙක් හෝ නැත්නම් සම්පූර්ණයෙන්ම ගේනවා. සම්පූර්ණ ඉන්ටර්වියු බෝඩ් එකේ ප්‍රධානිය අනිවාර්යෙන් බාහිරින් ගෙන්වන කෙනෙක්. එයා දක්ෂයෙක්. එයා මනෝවිද්‍යාත්මක ඕනෑම කෙනෙක්ව ඒ කියන්නේ රිලැක්ස් කරලා, ඒ කියන්නේ එයා අර පීඩනේ නැති කරලා. සමහරට හිතන්නකෝ එන්නකොටම දැන් බීතියෙන් කියලා පේනෝ එන්නේ. ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් තමයි සමුඛ පරීක්ෂණ මණ්ඩලේ පසුරන් තියෙන්නේ. ඒක සිංහල කතා කරන්නේ නැත් උතන්ට එනවා. හැමෝටම සුවද ආචාර කරනවා කරලා කියනවා මෙහෙමයි දුව හරි පුතා හරි කියලා ඕගොල්ලෝ බය වෙන්න එපා. මේ අපි ඕගොල්ලන්ගේ මේ ජීවිතේ විනාශ කරන්න හදන්නේ. අපි ඕගොල්ලන් හොඳ තෝරා ගැනීමක් කරන්නේ. ඒ නිසා ඕගොල්ලෝ අවංකව රිලැක්ස් එකේ නිදහසේ දෙන්න. අපි ඔය පොඩි අඩුපාඩු ගණන් ගන්නෑ. ඔයාලා නිකන් ඔයාලගේ ඉස්කෝලේ ගුරුවරයෙක් එක්ක කතා කරනකො වගේ හිතලා යාළුවෙක් එක්ක කතා කරනකො වගේ හිතලා කතා කරන්නකො. රිලැක්ස් එකේ කතා කරන්න බය වෙන්න එපා. මේ අපි හොඳ සාකච්ඡාවක් කරනවා. අපි සාකච්ඡාව කරලා අපි සමහරට අපි දෙගොල්ලෝ හැමදාම මේ ආයතන දීර්ඝ කාලයක් අදින් පස්සේ සේවය කරයි. ඒ වගේ අර බය යවනෝනේ. එහෙම යවලා සම්පූර්ණ ෆ්‍රී කරන්න ඕන. තේරුණාද? මේ ඕනම දෙයක් වලට වැරදුනට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ ඕන දෙයක් අපෙන් අහන්න ඕන නම් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ පොඩි සංවාදයක් කරන්නේ අපි පොඩක් කතා කරන්න එපේ. දැන් ඕගොල්ලෝ උගත් ළමයිනේ. එහෙම රිලැක්ස් කරන්න. කරලා තමයි අන්න වැඩේට බහින්න ඕන. ඒගොල්ලෝ කියන්නේ මේ පරීක්ෂක මණ්ඩලය දැනගන්න ඕනේ මනෝවිද්‍යාත්මක ලෙස මෙයාලගේ ඇත්ත ඇතුළාන්තය එළියට ගන්න. ඇත්ත ඇතුළාන්තය එළියට ගන්න පුළුවන් වෙන විදියට ප්‍රශ්න යොමු කරන්න. තේරෙනවද? ඉතින් එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය දුර්වලයි. ඒතර හොඳම සේවකයෙක් එන්නේ ඇතුළට. ඊළඟට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයන් පූර්ව නිගමන වලට එළඹ තිබීම. අපි දුම මෙහෙම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැත්නම් අපි ඒගොල්ලන් අයින් කරනවා. සමහරට අපිට ඉස්සෙල්ලා ඒ අයදුම් කරුවා ආචාර කළේ නැත්නම් good morning sir හරි good morning madam හරි කියලා අපි ආව කපලා දානවා. සමහරට එහෙම මාරු වෙන්න පුළුවන් නේ. හරිනම් අයදුම් කරු තමයි මුලින් good morning sir නැත්නම් good morning madam කියලාගෙන යන්න ඕනේ. එහෙම කළේ නැත්නම් අපි ආව කෙලින්ම තෝරගන්නේ නැහැ කියලා. ඉතින් වැරදි. ඒක පොඩි අමතක වීමක් වෙන්න පුළුවන්. තේරෙනවද? කොහොම පොඩි චකිතයක් තියෙනවනේ. නමුත් දක්ෂයෙක් තමයි අපි කපලා දාන්නේ. අන්න ඒ වගේ දුර්වලතා තියෙනවා. අනික සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ අපේක්ෂකයාගේ බාහිර පෞරුෂත්වය පිළිබඳව සැලකිල්ලක් දැක්කේ. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ අපේක්ෂකයාගේ බාහිර පෞරුෂත්වය ගැන පමණක් ඕනට වඩා සැලකිල්ල දක්වන එක හරියන්නේ නැහැ. එයාගොල්ලෝ ඇඳගෙන ඇඳුම් පැළඳුම් විලාසිතා අනුව සමහරට තීරණ ගන්නවා. තේරෙනවද? සමහරට ටිකක් ඕනමට වඩා අපි කියන්නේ අර මංගල උත්සව අවස්ථාවට වගේ හොඳ ලස්සන ඇඳුම් පැළඳුම් වලින් සැරසුනොත් එහෙම ඒකත් ඒක කෘත්‍රිම වැඩි වෙනවා. ඒ නිසා මේගොල්ලෝ සමහරට කපලා දාන්න පුළුවන්. ඒගොල්ලෝ කැපිලා යන්න පුළුවන්. නමුත් දක්ෂයෙක්. සමහර ඇඳුම් ගැන හිතන්නේ සාමාන්‍ය ෂර්ට් එකක් අර උඩින් දාන මොඩලේ ෂර්ට් එකක් දාගෙන එනවා සමහරට සෙරප්පු දෙකක් වගේ දෙයක් දාගෙන ඒ තරම් හිතන්නේ. ඒත් මොකද වෙන්නේ? ඒත් ඒගොල්ලන් කැපෙන්න පුළුවන්. ඒ නිසා මම හැමදාම කියන දේ තමයි කාන්තාවන් සුදු හෝ සුදුට බර ලයිට් කලර්ස් වල සාරියක් ඇඳලා සාමාන්‍ය පැළඳුම් වලින්. දැන් ඔය ලිප්ස්ටික් වගේ ගත්ත තොල් ගොඩාක් රතු කරන්නේ තු සාමාන්‍ය මට්ටමට ලස්සන වෙලා ගියට කමක් නැහැ. අනවශ්‍ය විදියට ඒ හෙයාර් ස්ටයිල් දාගෙන පුම්බගෙන එහෙම යන්න ඕනේ නැහැ. පිරිමි කෙනෙක් නම් සාමාන්‍ය ඩෙනිම් වගේ දේවල් තු සාමාන්‍ය කලිසමක් සුදුරම් වඩා හොඳයි. සුදු අත් දෙකට දාලා ටයි එකක් දාලා පිළිවෙලට යන්නට ඕන. තේරෙනවද? එතකොට ඒ බාහිර පෞරුෂත්වය ගැන හිතන්න ගියොත් එහෙම නිවැරදි කෙනා තෝරගන්න බැරි වෙනවා. දැන් අපි දන්න පරිසරවේදියෙක් ඉන්නවා. එයා කොළඹ විශ්වවිද්‍යාලයේ ඒවකට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් නිකන් ෂර්ට් එක ඇල්සම ඇඳලා රබර් සිරිප්පු දෙක දාලා එයාට අවශ්‍ය නෝට් ෆයිල් එකක් කිහිල්ල ගහගෙන බස් එකෙන් බහලා එනවා. බුලත් තිරු තපහප. හිතන්නේම නිකන් බස් කොන්දොස්තර කෙනෙක් කියලානේ. නමුත් ආචාර්ය එවකටත් එයා ආචාර්ය උපාධිය මම දැන් මහාචාර්ය. ඔව් අනිවාර්යෙන් දැන් මහාචාර්යයා. ආචාර්ය ડોක්ටරේට් එකක් තියෙන ડોක්ටර් කෙනෙක්. තේරුණාද? දැන් එයා වගේ කෙනෙක් අපි හිතමු විශ්වවිද්‍යාලයෙන් එයා විශ්‍රාම ගිහිල්ලා විශාල පර්යේෂණ ආයතනයකට එයා ඉන්ටර්විව් එකට යනවා කියලා එයාව දැක්කම කපලා දාන්න පුළුවන්. හිතන්නේ මේ මහාචාර්යවරයෙක් කියලා. දැනුම් සම්භාරයක් තියෙනවා. අන්න ඒ වගේ බාහිර
පෞරුෂත්වය පිළිබඳ පමණක් සැලකිලිමත් වෙලා තීරණ ගන්න එක හොඳ වැඩක් නෙවෙයි. ඒක හොඳ අයදුම් කරොපෙන් ගිලිහිලා යන්න පුළුවන්. අනික අයථා බලපෑම. සමහරට දේශපාලන චරිත විසින් අයථා බලපෑම් කරනවා. අපේ කෙනෙක් ඉන්නේ අනිවාර්යෙන් තෝරගන්න ඕනේ කියලා පොඩි ට්‍රෙට් එකකුත් දෙනවනේ. සමහරට ව්‍යාපාරයේ හිමිකරුවන්ගේ කොටස් හිමියන්ගේ සමහරට බිරින්දෑවරු කතා කරලා කියනවා අපේ මගේ පවුලේ කෙනෙක් මෙයාව කොහොම හරි සිලෙක්ට් කරන්න ඕනේ. මොකද වෙන්නේ? එතකොට අන්න සම්මුඛ පරීක්ෂා මණ්ඩලයේ නිදහස නැති වෙනවා. ඒගොල්ලන් ලොකු පීඩනයකට අසහනයකටපත් වෙනවා. මොකද කරන්නේ කියලානේ නිදහස තීරණ ගන්න බැරි වෙනවා. සමහරට ඒ තියෙන බලපෑම් නිසාම අපි ඒගොල්ලෝ වැරදි අයදුම් කරොත් තමයි ආයතන හඳුන්වා දෙන්නේ. ඊළඟට තෝරා ගැනීම සඳහා නිවැරදි නිර්ණායකයන් නොමැති වීම. සමහරට නිවැරදි පිළිගත හැකි නිර්ණායක භාවිතා කරන්නේ නැති වුණාම ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඔන්න ඔයගේ අවාසි ගොඩ තියෙන නිසා හොඳම සේවකයා නෙවෙයි ඇතැම් විට නිවැරදි පුද්ගලයා වෙනුවට වැරදි පුද්ගලයෙක් තමයි ආයතන බඳව ගන්න. ඔය වගේ දුර්වලතා තියෙනවා. කරුණු 4 ලකුණු 4ක් ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. රෝමි ලක්කන් 3 අයන්න. කාර්යඵල ඇගීමකින් සේවකයෙකුට ලැබෙන ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. එක් කරුණකට ලකුණු 1 බැගින් දෙකට ලකුණු 2යි. කාර්යඵල ඇගීමකින් සේවකයෙක් ලැබෙන ප්‍රතිලාභ. දැන් කාර්යඵල ඇගීම කියන එක තේරෙනවනේ. performance appraisal කියන එක. ඒ කියන්නේ සේවකයා තනතුරට දාලා කාර්යයන් කොතෙක් දුරට නිවැරදිව නැත්නම් සාර්ථකව නැත්නම් කාර්යක්ෂම ලෙස ඉටු කරන්නේ දැයි සොයා බැලීම නැත්නම් මැන බැලීම. නැත්නම් කාර්ය සාධනයේ අපේක්ෂිත මට්ටමට ක්‍රියාත්මක වන්නේ දැයි තීරණය කිරීමේ ක්‍රියාවලිය. එතකොට ඒක කාර්ය සාධනයේ මනින එක හොඳයි. කාර්ය සාධනයේ මැනීමට ඇගීම හොඳයි. ඒකෙන් සේවකයෙකුට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? එකක් තමයි තමන්ගේ දුර්වලතා. තම දුර්වලතා හඳුනාගෙන ඒවා බැහැර කරගත හැක. තමන්ගේ දුර්වලතාවය තමන්ටම තේරෙනවනේ. සමහරට ඇගේම් මණ්ඩලයේ සමාජික අපිට දෙනෝ ලිඛිතව මෙන්න වගේ දුර්වලතාවය අපිට කියන හොඳයි. ඔය ඔක්කොමද මෙන්න මේ අඩුපාඩු වගේ තියෙනවා. ඒක හදාගන්න. අන්න අපිට ඒක හදාගන්න පුළුවන්. තේරෙනවද? ඒත් එක්කම තමන්ගේ දක්ෂතා වැඩි නම් ඒ දක්ෂතා ඔස්සේ මොකද වෙන්නේ? තමන්ට උසස් වීම අවස්ථා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් උසස් වීම අවස්ථා ඉක්මනින් ළඟා වෙනවා. ඈත තිබුණු උසස් වීමක් ඉක්මනින්ම ළඟ වෙනවා. අනිත් එක කාර්යඵල ලැබීමක් කර අපට වැටුප් වර්ධක වගේ දේවල් හම්බ වෙනවා. අනිවාර්යෙන් වැටුප් වර්ධක බොහෝලට ගෙවනවා. අය දක්ෂ සේවකයන් තවත් එයාගේ දක්ෂතාවය එක දිගට පවත්වාගෙන යන්න. තේරුණාද? වැටුප් වර්ධක හිමි වේ. තවත් එකක් ලියමු 2යි අහන්නේ. තවත් එකක් තමයි පුහුණු අවශ්‍යතා හඳුන ගන්න පුළුවන්. දැන් මට පුහුණුවක් ඕනද නැද්ද කියලා දැනගන්න මගේ කාර්යඵල අගයන්න එපා. මම කාර්යඵල ඇගුවම මම උපරිම තලයේ නම් ඉන්නේ ඉහළම මට්ටමේ නම් මට පුහුණුවක් අවශ්‍ය නැහැ. මැද හෝ පහළ මට්ටමේ නම් අනිවාර්යයෙන්ම මට පුහුණුවක් අවශ්‍යයි. එහෙනම් පුහුණු අවශ්‍යතා හඳුනාගත හැක. තවත් ඔයගේ වාසිකිත හැක. ඊළඟ ප්‍රශ්නේ බලන්නකෝ. ආයන්නේ යහපත් සේව්‍ය සේවක සම්බන්ධතාව කියන්නේ කාර්මික සම්බන්ධතාවමයි පවත්වා ගැනීමට වෘත්තීය සමිතියක් විසින් ඉටු කළ යුතු කාර්ය දෙකක් දක්වනවා. මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. යහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවක් පවත්වා ගැනීමට වෘත්තීය සමිතියක් විසින් ඉටු කළ යුතු කාර්ය දෙකක් දක්වන්න. එක් කරුණකට ලකුණු 1 බැගින් කරුණු දෙකකට ලකුණු 2යි. දැන් සාමාන්‍යයෙන් මම තීර පාඩේ උගන්නද කිව්වා වෘත්තීය සමිතියක් කියනකොටම ටිකක් පොඩි බීතිකාවක් තියෙනවානේ. වෘත්තීය සමිතියක් කියවම අපිට නිකන් මේ ළඟදීත් කවුරු හරි කිව්වා අපේ රටේ මේ වෘත්තීය සමිති ටික නම් අයින් කරන්න ඕනේ. නැත්නම් මේ රට හදන්න බෑ.
ඒගොල්ලෝ තමයි මේ රට කන්නේ. එහෙම තියෙනවා හැංගීම්. වෘත්ති සමිති කොමිටික භයංකර වචන. ටෙරිබල් වර්ඩ් එකක් ඒක. ටෙරිබල් කන්සෙප්ට් එකක්. හිතෙන්නෙම කෙලින්ම සේවකයෝ උසිගන්වල සේවකයන් අයතා ලෙස සේවා යෝජකයට එරෙහිව සටන් කරන යොමු කරලා තේරෙනවද? කෙලින්ම සේව්‍ය සේවක සබඳතා බිඳ දමලා ආර්ථිකය රට විනාශ කරන එහෙම එකක් නැහැ. ඊට වඩා සෞම්‍ය වූ ඊට වඩා රට සුවපත් කරවන සුවිශේෂී සංවිධානයක් තමයි වෘත්ති සමිතියක් කියන්නේ. හරිනම් වෘත්තීය සමිතිය කියන්නේ සේව්‍ය සේවක සබඳතා වර්ධනය කරන හොඳ යන්ත්‍රයක් හා සමානයි. සේව්‍ය සේවක සබඳතා වර්ධනය කරන මැෂින් එකක් හා සමානයි වෘත්ති සමිතියක් කිව්වම. එතකොට මේ අහන්නේ යහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවක් පවත්වා ගැනීමට වෘත්තීය සමිතියක් විසින් ඉටු කළ යුතු කාර්ය දෙකක් දක්වන්න. දැන් ඒක තමයි වෙන්නත් ඕනේ. වෘත්තීය සමිතිය වල තියෙන මේ සේවකයන් විනාශ කරන්නවත් සේවා යෝජකයන් විනාශ කරන්නවත් නෙමෙයි. ඒ දෙගොල්ලෝ අතර පාලමක් මේ. වෘත්තීය සමිතිය කියන්නේ සේවා යෝජක පක්ෂය, සේවාදායක පක්ෂය ඈතයි. මේ පක්ෂ දෙක යා කරන පාලමක් හා සමානයි වෘත්තීය සමිතිය. එහෙමනම් ඒ දෙගොල්ලෝ අතර හොඳ සම්බන්ධතා, කාර්මික සම්බන්ධතා පවත්වා ගැනීමට වෘත්තීය සමිතියකට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දෙකක්. එකක් තමයි සේවකීන්ගේ ඉල්ලීම් නැත්නම් අවශ්‍යතා සුහදව සේවා යෝජක පක්ෂයට දන්වන්න. දන්වල ඒවා ඉටු කිරීමේ යුතුයකම ගැන පොඩි මතක් කිරීමක්, සිහිගැන්වීමක් සේවා යෝජක පක්ෂයට සුහදව කියන්න ඕන. ඒක වඩා හොඳයි. වෘත්තීය සමිතියේ සේවකයෝ නියෝජිතොත් උස්සගෙන ගිහිල්ලා මහා පරිමාණ ප්‍රශ්නයක් කරගෙන එහෙම අවශ්‍ය නැහැ. සේවකයන්ගේ තියෙන ගැටලු හඳුනගෙන ඒක සේවා යෝජකයට හොඳින් අවබෝධ කර දීලා ඒ ගැටලුවට විසඳුම් දිය හැකි බවත් පෙන්වලා විසඳුම් ලබා දීම යුතුයකමක් වශයෙන් පෙන්눔 කර දීලා අන්න එහෙම සේවා යෝජකයා පොළඹව ගත්තොත් ඒ දේ කරොත් මොකද වෙන්නේ? ප්‍රශ්නේ ඉවරයි. උඩින්ම අපි කියන ගොඩින්ම බේරනවා කියලා. ඒක තමයි ප්‍රධානම දේ. එනම් පළවෙනි එක තමයි සේවක ගැටලු. සේවා යෝජකට දන්වා අවබෝධ කරදී ඒවාට ඉක්මන් විසඳුම් ලබා දීමේ යුතුයකම සුහදව අවබෝධ කර දීම. ඊළඟට තව එකක් තමයි දැන් ඇතැම් සේවක ඉල්ලීම් කොහෙත්ම සේවා යෝජකයන්ට ඉටු කරන්න බෑ. ඇතැම් සේවක ඉල්ලීම් සේවා යෝජකයන්ට කොහෙත්ම ඉටු කරන්න බෑ. සමහර සේවා යෝජකයෝ ළඟ විශාල ලාභයක් නෑ දැන්. ධනයක් නෑ. සේවා යෝජකයන්ට විශාල වශයෙන් ලැබුණු ඇණවුම් දැන් ලැබෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැහැ තාම සේවකයින්ට. තේරුණාද? ඒ ඇණවුම් නැවතිලා. අපි හිතමු ලෝක ආර්ථික අර්බුදයක් ඇති වෙච්ච කාලෙක ලෝකේ වෙලාගත් වසංගත රෝගී තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවකනේ ව්‍යාපාර අනිවාර්යයෙන්ම අසරණ වෙනවා. එවන් පරිසරයක් තුල සේවක රුපියල් 5000 10000 වැටුප්පඩි කරන්නකොට කරන්න බෑ. කොහෙත්ම කරන්න බෑ. සේවකෝ ඉන්නෝ 1200ක් විතර මේ ආයතනේ. 1200ටම නිවෙස් වෙත ගමන් පහසුකම් මිලනවා. කරන්න බෑ. ඒතර වෙනම බස් සර්විස් එකක් දාන්න නෙවෙයි. කරන්න බෑ. පාර වෙනම අධිවේගී මාර්ගයක් හදන්න නෙවෙයි. එල්ලෙන පාලම් හරි දාන්න නෙවෙයි. කරන්න පුළුවන්. කරන්න බෑ. ඒ නිසා කරන්න බැරි දේවලුත් තියෙනවානේ. ඒ නිසා මේ සේවක ඉල්ලීම් වලදී වෘත්තීය සමිතියක ප්‍රධාන යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. තමන්ගේ සේවකයන්ට මේ සේවා යෝජකයන්ට ඉටු කළ නොහැකි කාරණා පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දීලා සේවකයන් නිහඬ කරවන්න. එතකොට ගැටුමක් නැති වෙන්නේ නැහැ නේ. දැන් වෘත්තීය සමිති නායකයෝ දන්නෝ නම් මේක ඉෂ්ට කරන්න බෑ කියලා ඒගොල්ලෝ නෑ මේක කොහොම හරි කළ යුතුයි කියලා මේ වැඩ වර්ජන පිකටින් ව්‍යාපාර කරලා හරියන්නේ නැහැ නේ. තේරුණාද? රයිට්. එහෙනම් දෙවෙනි එක තමයි ඇතැම් සේවක ඉල්ලීම්
සේව්‍යන්ට ඇතැම් සේවක ඉල්ලීම් සේව්‍යන්ට ඉටු කළ නැත්නම් අපි දැන් මෙහෙම ඉටු කිරීමට ඇති සත්‍ය බොරු නෙවෙයි සත්‍ය අපහසුතාවය සේවකයින්ට අවබෝධ කර දීම. සේවකයින්ට අවබෝධ කර දීම. තුන්වෙනි එක. නිතරම සේවායෝජකයින්ගේ කළමනාකරන තීරණවලට සහාය වෙන්න ඕන. නිතරම කළමනාකරන තීරණ නිර්වුල්ව නිවැරදිව සාධාරණව ගන්න පුළුවන් වන විදියට වෘත්තීය සමිතිවල පුළුවන් සහාය වෙන්න. තේරුණාද? කළමනාකරන තීරණ ගන්න සහාය වෙන්න පුළුවන් වෘත්තීය සමිති සේවකයන් වගේ අපිට අර කියන්නේ දියවුදියෝ කියලා කියන්නේ. දැකලා තියෙනවනේ පිකටින් ව්‍යාපාර ඔක්කොම කියන්නේ දියවුදියෝ කියලා. ඒ දියවුදියෝ කියන සටන් පාටේ මිදලා හරියන්නේ නැහැ. වෘත්තීය සමිති මැද ඉන්න ඕන. තේරුණාද? එහෙමනම් කළමනාකරන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහාය දැක්වීම ඊළඟට තව මෙහෙමත් එකක් තියෙනවනේ. දැන් සේවායෝජකයන්ගේ ප්‍රතිපත්තිමය තීරණ තියෙනවා දරුවනේ. ප්‍රතිපත්තිමය තීරණ. උදාහරණයක් වශයෙන් අපි හිතමු සේවකයෝ සේවායෝජකයන් ප්‍රතිපත්තිමය තීරණයක් කරන් තියෙන්න පුළුවන්. වසර 5කට සැරයක් තමයි උසස් වීම දෙන්නේ. ඒක ප්‍රතිපත්තිමය තීරණයක්. එතකොට ඇතැම් සේවකයන් වසර 3කට සැරයක් උසස් වීම ඉල්ලලා ඔන්න කාර්මික ක්‍රියාවන්ට ලෑස්ති වෙනවා. පිකට් එකක් ඔන්න සූදානම් කරනවා. දැන් මේක අනවශ්‍ය ප්‍රශ්නයක්නේ. ඒක සේවායෝජකයන්ගේ වගකීමක්. එතනදී සේවකයන්ගේ පැත්ත ගන්න නැතුව අවබෝධ කරලා දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක්. මේගොල්ලන්ගේ මේක පොලිසි එකක්. මොකද අවුරුදු 5කට සැරයක් දෙන නිසා ඔය ඉල්ලීම කරන්න එපා. 5ක් ඉවරනකම් බලලා පහේදී දුන්නේ නැත්නම් අපි ඉල්ලීම් කරමු. තේරෙනවද? අන්න එතන ඉන්නවනම් මොකද වෙන්නේ? ඇත්තරම සේවකයන් සහ සේවායෝජකයන් අතර පාලමක් වෙන්නේ නැද්ද? පාලමක් වෙන මුරු සමිතියක් කියන එක. අනිත් එක අපි හිතමු මේ ආයතනයේ ප්‍රතිපත්තිමය තීරණයක් තියෙනවා. ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ පවුලේ කිසිම සමාජිකයෙක් අලුතෙන් රැකවර බඳව ගන්නේ නැහැ. ගන්න පිටස්තරය පමණයි. එක පවුලක එක්කෙනයි. ඉතින් එතනදී ආයතනයේ සේවකයන්ගේ පවුල් වල ගන්න කියලා බල කරන එක අසාධාරණයි. අන්න ඒව අවබෝධ කරලා දීලා සේවාදායකින් කූල් ඩවුන් කරනවා නම් ඒක වෘත්තීය සමිතියක ප්‍රධානම යුතුයකමක් වගකීමක් වෙනවා. එහෙමනම් සේවයන්ගේ ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව සේවකයින්ට අවබෝධ කර දීම. ඔච්චරයි. ඔන්න ඔය කාර්යයන් හතරෙන් ඕනෑම දෙකක් ලියවන අපිට අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් ගන්න පුළුවන්. පේනවා දැන් මේ ප්‍රශ්නේ ඉතාම හොඳ ප්‍රශ්නයක්. අපි නිතරම බලන්නේ සේවා මේ යෝජකයන්ට එරෙහි වන මේ බොහොම දරුණු සංවිධානයක් විදිහට වෘත්ති සමිතිය නෑ. ඊට වඩා සෞම්‍ය සංවිධානයක් නේ. සේවක ගැටලු සේවා යෝජකයට දන්වා අවබෝධ කර දී ඒවට ඉක්මන් විසඳුම් ලබා දීමේ යුතුයකම සුවද අවබෝධ කර දෙන්න සේවා යෝජකයාට. එතකොට කාර්මික ආරවුල් වලට යන්නේ නැහැ. කාර්මික ක්‍රියාවන් දියත් කරන්න ඕනෙත් නැහැ. අනික ඇතැම් සේවක ඉල්ලීම් සේවයන්ට ඉටු කරන්න තියෙන සත්‍ය අපහසුතාවයේ සේවකයන්ට අවබෝධ කර දෙන්නත් ඕන. අනිත් එක කළමනාකරන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහාය දක්වන්නත් ඕන. අනික හාම්පුතාලගේ ප්‍රතිපත්තිමය තීරණ ගැන අවබෝධයක් නැත්නම් සේවකයන්ට ඒ බවත් අවබෝධ කරලා දෙන්නට ඕන. පැහැදිලිද? රයිට්. එතකොට අපි අද පාඩමෙන් ඉතා වැදගත් විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. විශේෂයෙන්ම කලාතුරකින්
පේපරයට යොමු වෙන ප්‍රශ්න කීපයක් අපි කතා කරා. ඒ වගේම වෘත්තීය සමිතියක් කියන්නේ බොහොම නිර්හංකාර බොහොම මධ්‍යස්ථ සංවිධානයක් විය යුතු බවත් එවැනි මධ්‍යස්ථ සංවිධානයක් තුළින් ඉටු විය යුතු වගකීම් ගැන මේ අවසන් ප්‍රශ්නය අපි සාකච්ඡා කළා. ඒ වගේම මේ විභාග ප්‍රශ්න තුළින් අපි තවදුරටත් 2022 2023ට යොමු වෙන්න පුළුවන් ආදර්ශ ප්‍රශ්නයක් දෙකක් සාකච්ඡා කරන ආකාරයට මතක් කරා. ඔබ නිරන්තරයෙන්ම මේ අපි කතා කරන සෑම ප්‍රශ්නයක්ම වෙනත් මානයන්ගෙන් ඉදිරි විභාගවේදී වුණ ආකාරයට ප්‍රශ්න අලුතෙන් හදන්න. පිළිතුරු ඔබම ගොනු කරන්න, ලකුණු ලබා දෙන ක්‍රමය ඔබම තීරණය කරන්න. ඔබ නොදුනොත්වම අදාළ පාඩම් වල විශේෂ සංකල්ප ඔබට හොඳින් මතකයේ රැඳෙනවා ඇති. පැහැදිලිද? රයිට්. දිගටම අපි මේ ප්‍රශ්න සාකච්ඡාව නිම වෙනකම් මේ පාඩම් මේකක පරිශීලනය කරන්න අපි නැවත ඊළඟ පාඩමේදී හමු වෙන්න බලමු.